ආයුබෝවන් තෙරුවන් සරණයි මම ගිය වැඩසටහනෙන් ඔබට පදාර්ථයේ රසායනික සංයුතිය සම්බන්ධව මූලික සිද්ධාන්ත සහිතව එම පාඩමේ කොටසක් මම හොඳින් විස්තර කරා. අද ඉතිරි කොටස විස්තර කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩමේ සම්පූර්ණ විස්තරය කළාන් පසුව මේ පාඩමේ අසන සියලුම ප්‍රශ්න වලට ලිවීමේ හැකියාව ඔබට ලැබෙනවයි කියා මා විශ්වාස කරනවා. මම අද පටන් ගන්නේ ආයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? අපි ගිය වැඩසටහනේ ආවර්තිතා වගුව සම්බන්ධව ආවර්තා වගුවේ රටා සම්බන්ධව මම විස්තරයක් කළා. අද බලමු ආවර්තිතා වගුවේ ආයනීකරණ ශක්ති රටාව කුමක්ද කියලා. පළමුවෙන්ම අපි බලමු ආයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද කියලා. ආයනීකරණ ශක්තිය කියන්නේ වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් ඒ අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ඒ වායුමය ධනායනයක් සෑදීමට නෂ්ටියේ අවසාන කවචයේ නෂ්ටියත් අවසාන කවචයක් අතර තියෙන ආකර්ෂණය බිඳීමට බාහිරින් යොදන ශක්තියට අපි කියනවා ආයනීකරණ ශක්තිය කියලා. ආයනීකරණ ශක්තිය ඒකකය වෙන්නේ මවුලයට කිලෝ ජූල්. එහෙනම් Taman දැනගන්න ඕන ආයනීකරණ ශක්තිය අර්ථ දක්වනකොට වායුමය මූලද්‍රව්‍ය යනුවෙන් සඳහන් කරන්නම ඕන. වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් එහි අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් එහි නෂ්ටියට තියෙන ආකර්ෂණ ශක්තිය ඉවත් කිරීම සඳහා සහ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වීමෙන් එහි ධන එකේ අයනයක් සෑදීම සඳහා බාහිරින් යෙදිය යුතු අවම ශක්තියට අපි ආයනීකරණ ශක්තියයි කියලා කියනවා. ආවර්තිතා වගුවේ ආයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩය පළවෙනි කාණ්ඩය වන අතර වැඩිම කාණ්ඩය 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය බව ගිය වැඩසටහනෙන් ඔබ දැනටමත් දන්නවා ඇති. එහෙනම් බලන්න වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් ගෑස් අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර එහි වායුමය ධන එකේ අයනයක් සෑදීමට එනම් අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් නෂ්ටියට තියෙන සම්බන්ධතාවය ආකර්ෂණය බිඳීමට බාහිරින් යොදන ශක්තියට අපි ආයනීකරණ ශක්තියයි කියනවා. අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට අවසාන කවචයෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර ධන එකේ අයනයක් සෑදීමට වායුමය බාහිරින් යොදන ශක්තියට පළවෙනි ආයනීකරණ ශක්තියයි කියනවා. ඒ වගේම වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කර වායුමය ධන දෙකේ අයනයක් සෑදීමට ඒ අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන නෂ්ටියට තියෙන ආකර්ෂණය බිඳීමට යොදන්න ඕන බාහිර ශක්තිය අපි දෙවන ආයනීකරණ ශක්තිය යනුවෙන් හඳුන්වනවා. නමුත් ඔබට 11 වසර පාඩමේදී තියෙන්නේ ධන එකේ අයන හේවත් පළවෙනි ආයනීකරණ ශක්තිය පමණයි. ආවර්තිතා වගුවේ වමේ සිට දකුණට යන විට
ආයනීකරණ ශක්තිය වැඩි වෙයි. එවිට වැඩිම ආයනීකරණ ශක්තිය ඇත්තේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. අඩුම ආයනීකරණ ශක්තිය ඇත්තේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. අපි බලමු ආයනීකරණ ශක්තිය සහ පරමාණුක ක්‍රමාංකය මේ පළවෙනි මූලද්‍රව්‍යයේ සිට 20 වෙනි මූලද්‍රව්‍ය දක්වා ඒ පරමාණුක ක්‍රමාංක වල ආයනීකරණ ශක්ති ප්‍රස්ථාරයකින් ආයනීකරණ ශක්තිය වෙනස් වෙන ආකාරය මෙම මූලද්‍රව්‍ය පළමු මූලද්‍රව්‍ය 20 x අක්ෂයට පරමාණුක ක්‍රමාංකය ගන්න y අක්ෂයට ගන්න ආයනීකරණ ශක්තිය. දැන් ආයනීකරණ ශක්තිය මවුලයට කිලෝ ජූල් වලින් සඳහන් කරනවා, ඔයගලන්ට දෙනවා. අපි සාමාන්‍ය 100 200 300 100 ගුණාකාර විදියට අපි y අක්ෂයේ ආයනීකරණ ශක්තිය සඳහන් කරමු. සමාන කොටස් වලට y අක්ෂයේ ඒ ආයනීකරණ ශක්තිය සඳහන් කරගන්න. x අක්ෂයේ 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය 20 පරමාණුක ක්‍රමාංක සමාන කොටස් වලට සටහන් කරගන්න. x අක්ෂයේ පරමාණුක ක්‍රමාංකය ලෙසත් y අක්ෂයේ ආයනීකරණ ශක්තිය ලෙසත් අක්ෂ දෙක මුලින්ම සටහන් කරගෙන අපි බලමු ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 20 ආයනීකරණ ශක්තිය වෙනස් වන ආකාර ප්‍රස්ථාර සටහන. ඔබ දැනටමත් දන්නවා ඇති ආයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩේ පළවෙනි කාණ්ඩේ, වැඩිම කාණ්ඩේ 8 වෙනි කාණ්ඩේ. මේ ප්‍රස්ථාරවල වැඩිම ශීර්ෂ තිබිය යුත්තේ 8 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලටත්, අඩුම ශීර්ෂ තිබිය යුත්තේ පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලටත් ඔබ හොඳින් වටහාගත යුතුයි. පළවෙනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් වල අයත් වන්නේ පළවෙනි කාණ්ඩයට. පළවෙනි මූලද්‍රව්‍ය ආයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩේ. අපි සාමාන්‍යයෙන් මේ හරියෙන් අපි හයිඩ්‍රජන් වල ආයනීකරණ ශක්තිය සටහන් කරගමු. වැඩිම වෙන්නේ දෙවෙනි මූලද්‍රව්‍ය වන හීලියම්, එය 8 වෙනි කාණ්ඩේ. ආවර්තා වගුවේ වැඩිම ආයනීකරණ ශක්තියත් හිමි වෙන්නේ හීලියම් වලට. අපි එය ප්‍රස්ථාරයේ වැඩිම ස්ථානයේ සටහන් කරගමු. ඒ ප්‍රස්ථාරයේ වැඩිම ස්ථානයේ 2, පරමාණුකාංකයේ 2, මේ පරමාණුකාංකයේ 1. දැන් මේ ආවර්තයේ තියෙන්නේ මූලද්‍රව්‍ය 2යි. අපි දැන් ඊළඟට යන්නේ දෙවන ආවර්තයට. ආවර්තයක් සිට ඊළඟ ආවර්තයට යන විට ආයනීකරණ ශක්තිය අඩු වෙන අතර කාණ්ඩය දිගේ පහළට යන විට ආයනීකරණ ශක්තිය අඩු වෙන නිසා කාණ්ඩය දිගේ පහළට යන විට කවචයක් බැගින් වැඩි වෙන නිසා, අවසාන කවචය නෂ්ටියෙන් ඈත් වෙන නිසා, අවසාන කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට යොදන්න ඕන ශක්තිය අඩු වෙන නිසා කාණ්ඩයක් දිගේ පහළට යන විට පරමාණුකාරය වැඩි වෙන නිසා ආයනීකරණ ශක්තිය කාණ්ඩයක් දිගේ පහළට යන විට අඩු වන බව දැන් ඔබට වැටහෙනවා ඇත. පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය 2 මේ හයිඩ්‍රජන්, මේ හීලියම්. ඊළඟ ආවර්තය පටන් ගන්නේ ලිතියම් වල. එතකොට
මේ හයිඩ්‍රජන් වලට වඩා හයිඩ්‍රජන් ලිතියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. නමුත් හයිඩ්‍රජන් වලට වඩා ලිතියම් වල කවච දෙකක් තියෙනවා. ඒක නිසා හයිඩ්‍රජන් වලට වඩා පරමාණුකාරය ලිතියම් වල ටිකක් වැඩි වෙනවා, කවචයක් වැඩි වෙන නිසා. ඒ නිසා එයාගේ අයනීකරණ ශක්තියත් අඩු වෙනවා. පස්තාරයේ සටහන් කරන විට හයිඩ්‍රජන් වල අයනීකරණ ශක්තියට වඩා ලිතියම් වල අයනීකරණ ශක්තිය අඩුවෙන් හයිඩ්‍රජන් වලට වඩා අඩු බව සටහන් කළ යුතුයි. අපි මේ ආකාරයට ඔන්න ලිතියම් වල අයනීකරණ ශක්තිය සටහන් කරා. දැන් අයනීකරණ ශක්තිය වමේ සිට දකුණට යන විට අයනීකරණ ශක්තිය වැඩි වන බව ඔබ දන්නවා. 8 වෙනි කාණ්ඩයේ තමයි උපරිම අයනීකරණ ශක්තියක් තියෙන්නේ. නමුත් හීලියම් වල තමයි ආවර්තතා වගුවේ වැඩිම අයනීකරණ ශක්තිය තියෙන්නේ. ඊළඟට නියෝන් වල අයනීකරණ ශක්තිය හීලියම් වල අයනීකරණ ශක්තියට වඩා මදක් අඩු වෙන්න ඕන. හේතුව හීලියම් වල තියෙන එක ආවර්තයයි නියෝන් වල ආවර්ත දෙකක් තියෙනවා. එතකොට කාණ්ඩේ පල්ලෙහාට යන විට පරමාණුකාරය වැඩි වෙනවා. ඒ නිසා අයනීකරණ ශක්තිය ටිකක් අඩු වෙනවා. ඒ අනුව මේ අයනීකරණ ශක්තිය දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය 8 හීලියම් වලට වඩා නියෝන් වල අයනීකරණ ශක්තිය අඩුවෙන් සටහන් කළ යුතු අතර එතෙන් සිට මූලද්‍රව්‍ය 8 ලිතියම් සිට නියෝන් දක්වා මූලද්‍රව්‍ය 8 අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙන බව ඔබ දන්නවා ඇති. නමුත් මේ අයනීකරණ පස්ථාරයේ 2 සහ 3 කාණ්ඩවල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට තරමක් වැඩිපුර ශක්තියක් යොදන්න වෙනවා. 2 සහ 3 ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩේ සහ තුන්වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන විට දෙවෙනි කාණ්ඩේ අයනීකරණ ශක්තිය තරමක් වැඩි වෙන අතර තුන්වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම තරමක් ඊට වඩා අඩු වේ. ඒ ප්‍රස්ථාරයේ අපි මෙහෙම සටහන් කරමු. පරමාණුගත අංකය 4ක් වන මූලද්‍රව්‍ය දෙවන කාණ්ඩයේ වන අතර පරමාණු ක්‍රමාංකය 5ක් වන මූලද්‍රව්‍ය තුන්වන කාණ්ඩයට අයත් වේ. මේක හයිඩ්‍රජන්, මේක හීලියම්, මේක ලිතියම්, මේක බෙරිලියම්, මේක බෝරෝන්. ඊට පසු මේ 6 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝනය 5 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝනයක් අවසාන ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම 5 වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම 6 වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනීමට වඩා මදක් වැඩි වෙනවා. 5 වෙනි කාණ්ඩය කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕන. ඒකේ මදක් 6 වෙනි කාණ්ඩයට වඩා අයනීකරණ ශක්තිය ටිකක් අඩු වන අතර 8 වෙනි කාණ්ඩේ උපරිම අයනීකරණ ශක්තියක් ඇති බව මේ ප්‍රස්ථාර සටහනෙන් ඔබට
දැනෙනවා ඇත. බෙරලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. මේ දෙවන කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් සහ තුන්වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වඩා දෙවන කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ටිකක් අපහසු වෙලා තියෙනවා. අයනිකර ශක්තිය ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ වාගේම පස්වෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ඒ වාගේම හයවෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනට වඩා මදක් වැඩි වෙලා තියෙනවා. උපරිම වෙලා තියෙන්නේ අටවෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම උපරිම ශීර්ෂවල තියෙන්නේ. දෙවෙනි සහ තුන්වෙනි කාණ්ඩවලත් පහ සහ හයවෙනි කාණ්ඩවලත් අයනීකරණ ශක්තියේ වෙනසට හේතුව ඔබ දන්නවා. අටවෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන වලින් පිරීලා ස්ථායි වෙලා තියෙනවා. ස්ථායි වෙච්ච මූලද්‍රව්‍ය පරමාණුවක් අවසාන කවචයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නත් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නත් හැකියාවක් ඒගොල්ලන් නැහැ. ඒගොල්ලන් නිෂ්ක්‍රීය වායු. එයින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න විශාල උෂ්ණත්වයක් විශාල ශක්තියක් යෙදිය යුතුයි. ඒක නිසා අටවෙනි කාණ්ඩේ උපරිම අයනීකරණ ශක්තියක් උපරිම ශීර්ෂවල තියෙන අටවෙනි කාණ්ඩේ. මේ 2 සහ 3 5 සහ 6 වල අයනීකරණ ශක්තියේ පොඩි වෙනස් වීමක් වෙන්නන් කරන්නේ ශක්ති මට්ටම් ඕගලන්ට උසස් පෙළ විභාගයේදී ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වලටත් බෙදෙනවා. S P D F යන F ගොනු ආදී වශයෙන් අටවෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන බැවින් එයින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ඉතාමත් අපහසු බවද මේ 2 සහ 3 5 සහ 6 විශේෂයෙන්ම 2 සහ 5 ඒ අවසාන ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වල අවසාන කවචය අර්ධ ඉලෙක්ට්‍රෝන පිරීමක් තියෙන බැවින් ඒ අර්ධ ඉලෙක්ට්‍රෝන පිරීම අවසාන කවචයේ ඒවත් ස්ථායි බැවින් ඒවායින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වැඩිපුර ශක්තියක් යොදන්න ඕන බැවින් එම මූලද්‍රව්‍ය දෙකේ අයනීකරණ ශක්තිය තරමක් වැඩි වී ඇති අතර උපරිම වී ඇත්තේ හීලියම් වලයි නියෝන් වලයි. නියෝන් වලට වඩා හීලියම් වල අයනීකරණ ශක්තිය ප්‍රස්ථාරයේ වැඩි බව සටහන් කළ යුතුයි. දැන් නියෝන් ලිතියම් දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වන අතර දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය 8ක් පවතී. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. දැන් ඊළඟට තුන්වෙනි ආවර්තයට යන විට තවත් අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හේතුව කාණ්ඩයක් දිගේ පහළට යන විට කවචය බැගින් වැඩි වන නිසා පරමාණුකාරය නෂ්ටයේ ඉඳලා ඈතට යන නිසා අරය වැඩි වෙන නිසා කාණ්ඩේ පහළට යන විට අවසාන කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න යොදන්න ඕන ශක්තිය අඩු නිසා කාණ්ඩේ පහළට යන විට අයනීකරණ ශක්තිය තවත් අඩු වේ. එහෙනම් ලිතියම් වලට වඩා සෝඩියම් වල අයනීකරණ ශක්තිය ලිතියම් වලට වඩා සෝඩියම් වල අයනීකරණ ශක්තිය අඩුවෙන් තිබිය යුතුය. දැන් මෙතන තියෙන්නේ සෝඩියම් තුන්වෙනි ආවර්තය ආරම්භ කළා. දැන් එතෙන් සිට ආගන් දක්වා මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. ආගන් 18 ආගන් දක්වා මූලද්‍රව්‍ය 18ක් තියෙනවා. අපි මේ මැග්නීසියම් සහ ඇලුමිනියම් වල ඒ දෙවන කාණ්ඩේ සහ තුන්වන කාණ්ඩේ අයනීකරණ ශක්තිය මදක් වැඩි වෙන නිසා ඒ වාගේම
ෆොස්ෆරස් සහ සල්ෆර් වල ආයනීකරණ ශක්තිය මදක් වැඩි වෙන නිසා අපි ප්‍රස්ථාරයේ මේ ආකාරයෙන් ඒ සඳහන් කරමු. එතකොට නියෝන් වලට වඩා ආගන් වල ආයනීකරණ ශක්තිය අඩුවෙන් සටහන් කළ යුතුයි. හේතුව හීලියම් වල එක කවචයයි තියෙන්නේ, එක ආවර්තයයි තියෙන්නේ. නියෝන් වල ආවර්ත දෙකයි තියෙන්නේ. මේ සියලුම මූලද්‍රව්‍ය දෙවන ආවර්තයේ තියෙන සියලුම මූලද්‍රව්‍ය වල ආවර්ත දෙකයි තියෙන්නේ. තුන්වෙනි ආවර්තය ආරම්භ කරේ සෝඩියම් වලින්. ඒ සෝඩියම් වලින් ආරම්භ කරපු ආවර්තය ආගන් වලින් අවසන් වෙනවා. ආගන් තියෙන්නේ 8 වෙනි කාණ්ඩේ. එතකොට ආගන් වලත් ආවර්ත 3ක් තියෙනවා. එතකොට නෂ්ටියේ ඉඳලා අවසාන කවචය ඈත් වෙනවා. එතකොට කාණ්ඩේ පහළට යන විට කවචය බැගින් වැඩි වෙන නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට පහසු වන නිසා කාණ්ඩේ පහළට ආයනීකරණ ශක්තිය අඩු වන බව දැනටමත් ඔබ දන්නවා. ඒ අනුව සෝඩියම් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. දැන් ඊළඟට හතරවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයට යන්න ඕන. කාණ්ඩේ පහළට යන විට කවච ගන්න වැඩි වෙන නිසා, ආවර්ත ගන්න වැඩි වෙන නිසා, අවසාන කවචය නෂ්ටියෙන් ඈත් වෙන නිසා, අවසාන කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට යොදන්න ඕන ශක්තිය අඩු වෙන නිසා හතරන ආවර්තයේ පොටෑසියම් පළවෙනි කාණ්ඩයේ ආයනීකරණ ශක්තිය සෝඩියම් වලට වඩා ආයනීකරණ ශක්තිය අඩු විය යුතුයි. සෝඩියම් වල ආයනීකරණ ශක්තියට වඩා පොටෑසියම් වල ආයනීකරණ ශක්තිය අඩුයි. පොටෑසියම් පරමාණුක ක්‍රමාංකයේ 19ක් වන මූලද්‍රව්‍ය එහි ආයනීකරණ ශක්තිය සෝඩියම් වලට වඩා අඩු විය යුතු අතර කැල්සියම් පරමාණුකයේ 20ක් වන මූලද්‍රව්‍ය එහි ආයනීකරණ ශක්තිය සෝඩියම් වලට වඩා වැඩි වන අතර පොටෑසියම් වලටත් වඩා ටිකක් වැඩි වේ. ඒ අනුව මෙතන පොටෑසියම්, මෙතන කැල්සියම් යනුවෙන් ප්‍රස්ථාරයේ සටහන් කළ යුතුය. දැන් බලන්න මේ ප්‍රස්ථාරයේ මූලද්‍රව්‍ය 20 සඳහන් වෙලා තියෙනවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. X අක්ෂයේ නිවැරදි විදියට සමාන කොටස් 20කට බෙදාගෙන ඒ පරමාණුක ක්‍රමාංක ඒ කොටස් වල යෙදිය යුතුයි. එවිට ප්‍රස්ථාරයේ හරියටම නිවැරදිව අඳින්න පුළුවන්. දැන් මේ ප්‍රස්ථාරයේ උපරිම ශීර්ෂවල තියෙන්නේ 8 වෙනි කාණ්ඩේ. ඒ උපරිම ශීර්ෂවලුත් වැඩියෙන්ම ඉහළින් තියෙන්නේ හීලියම් වල. එනම් ආයනීකරණ ශක්තිය ආවර්තතාවගේ වැඩිම හීලියම් බව දැන් ඔබට වැටෙනවා ඇත. ඊට වඩා ටිකක් අඩුයි නියෝන් වල, ඊටත් වඩා ටිකක් අඩුයි ආගන් වල. ඒට හේතුව හීලියම් වල එක කවචයයි තියෙන්නේ, එක ආවර්තයේ පළවෙනි ආවර්තයේ තියෙන්නේ. ඒක නිසා එක කවචයයි. ඒක නිසා නෂ්ටියේ ඉඳලා ඒ එක කවචයේ නැත්නම් අවසාන කවචයට තියෙන දුර ලං වෙලා තියෙන්නේ. ඒ නිසා හීලියම් වලින් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න දැඩි ඉහළ ශක්තියක් යොදන්න ඕන. නමුත් 8 වෙනි කාණ්ඩයේ නියෝන් වල කවච දෙකක් තියෙනවා. අවසාන ශක්ති මට්ටම නෂ්ටියෙන් ටිකක් හීලියම් වලට වඩා දුරස් වෙලා තිනවා, පරමාණුකාරය වැඩි වෙලා තියෙනවා. ඒතර අවසාන ශක්ති මට්ටම නෂ්ටියට වඩා ටිකක් ඈත් වෙලා තියෙනවා. ඒක නිසා හීලියම් වලට වඩා නියෝන් වලින්
ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ටිකක් පහසු වෙනවා. නමුත් නියෝන් වලට වඩා ආගන් වල කවච තුනක් තියෙනවා, ශක්ති මට්ටම් තුනක් තියෙනවා. නෂ්ටියේ ඉඳලා අවසාන කවචය ඈත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම නියෝන් වලට වඩා ටිකක් පහසු වෙන නිසා සමස්තයක් වශයෙන් ගත්තොත් අටවි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල තමයි වැඩිම අයනීකරණ ශක්තිය තියෙන්නේ. ඒනිත් වැඩිම හීලියම් වල බව දැන් ඔබට වැටහෙනවා ඇත. විභාගෙදී ඕගලන්ට අහනවා මේ දෙවන සහ තුන්වන මේ පස්වන සහ හයවන ආවර්තවල අයනීකරණ ප්‍රස්ථාරයේ අයනීකරණ ශක්තිය ටිකක් වැඩි වෙලා තින්නේ මන්ද කියලා. ඒ වගේම විභාගෙදී අහනවා අයනීකරණ ශක්තිය උපරිම අටවෙනි කාණ්ඩේ වෙන්න හේතුව මොකක්ද කියලා. ඒදී ඔබ කියන්න ඕන අටවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍යවල අවසාන කවච ඉලෙක්ට්‍රෝන පිරී ඇති නිසා ස්ථායි වෙච්ච නිසා ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමත් පිට කිරීමත් සිදු නොවන නිසා එයින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ඉතා අපහසු නිසා අටවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍යවල අයනීකරණ ශක්තිය වැඩි බවත් ඒනුත් අටවෙනි කාණ්ඩයේ ඉහළම මූලද්‍රව්‍යයේ අයනීකරණ ශක්තිය වැඩි බවත් දැන් ඔබට වැටහෙනවා ඇත. ඒ වගේම දෙවෙනි තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ පස්වෙනි හයවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය 3ට වඩා 2 වැඩි අතර 6ට වඩා 5 පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයේ වැඩි බව ප්‍රස්ථාරයේ පේනවා. විභාගෙදී ඒට හේතුව අහනවා. එහිදී කියන්න ඕනම් ශක්ති මට්ටම් වල උපශක්ති මට්ටමුත් තියෙනවා. SPDF ආදී වශයෙන් ඒවා උසස් පෙළදී ඉගෙන ගන්න පුළුවන්. ඒ උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන අර්ධව පිරීම සහ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පූර්ණව පිරීම ස්ථායි ස්වභාවයක්. එවැනි මූලද්‍රව්‍ය වලින් අවසාන කවචෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න වැඩිපුර ශක්තිය දන්න ඕන. ඒ නිසා එම මූලද්‍රව්‍ය වල ආයනීකරණ ශක්තිය අනිත් මූලද්‍රව්‍යයට වඩා වැඩි බව තමන් දැන් දැනගන්න ඕන. හේතුව අර්ධ පිරීමත් ස්ථායි. දැන් ඔබට වැටහෙනවා ඇත අයනීකරණ ශක්තිය විභාගයේදී ප්‍රශ්න පත්‍රයේදී ඕගලන්ට සමහර විට මේ ප්‍රස්ථාරය දෙන්න පුළුවන් ප්‍රශ්නයකදී පරමාණුක ක්‍රමාංක 20 පිළිවෙලට මූලද්‍රව්‍ය 20 පරමාණුක ක්‍රමාංක පිළිවෙලට දෙන්න පුළුවන්. දීලා මෙවැනි ප්‍රස්ථාරයක් දුන්න විට තමන්ගෙන් අහන්න පුළුවන් මේ උපරිම ශීර්ෂවල තියෙන මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය වැඩිවීමට හේතු මේ අවම ශීර්ෂවල මේ ලිතියම් වලට වඩා අඩුයි, සෝඩියම් වලට වඩා අඩුයි, පොටෑසියම් මේ අවම ශීර්ෂවල තියෙන මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය අඩුවීමට හේතු ඒනුත් කාණ්ඩේ පහළට යන විට අයනීකරණ ශක්තිය තවත් අඩු වෙන්න හේතු විභාගයේදී Tamanට අහන්න පුළුවන්. ඒ වගේම මේ හයිඩ්‍රජන් කියන පරමාණුව මූලද්‍රව්‍ය ලෝහයක් විදියටත් සලකනවා, අලෝහයක් විදියටත් සලකනවා. විභාගෙදී අහන්න පුළුවන් හයිඩ්‍රජන් ලෝහයක් විදියට සලකන ලක්ෂණයකුත් හයිඩ්‍රජන් අලෝහයක් විදියට සලකන ලක්ෂණයකුත් සඳහන් කරන්න කියලා. සාමාන්‍ය හයිඩ්‍රජන් පවතින්නේ අණු වශයෙන් වායු වශයෙන්. හයිඩ්‍රජන් වායු වශයෙන් පවතින්නේ වායු වශයෙන් පවතින බොහෝමයක් අලෝහ. තමන් දන්නවා මේ ඔක්සිජන් තියෙන්නේ O2 වශයෙන් අණු වශයෙන්, ෆ්ලෝරින් තියෙන්නේ වායු වශයෙන් F2, මේ නයිට්‍රජන් තියෙන්නේ N2 වශයෙන් අණු වශයෙන්. ඒ වගේම හයිඩ්‍රජන් තියෙන්නේ H2. මේවා වායු වශයෙන් පවතින්නේ. වායු වශයෙන් පවතිනවල ඒවා අලෝහ ඒ පරමාණු දෙකක් අතර හවුලේ ඉලෙක්ට්‍රෝන තබාගෙන ඇති කරන බන්ධන සහසංයුජ බන්ධන සහිත අණු අලෝහ ලෙස පවතින අතර එහෙනම් හයිඩ්‍රජන් ස්වභාවයේ අණුවක් වශයෙන් පවතින නිසා ඒ අලෝහයක් ලෙසද
හයිඩ්‍රජන් වල අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් පවතින නිසා එම ඉලෙක්ට්‍රෝනය පිට කිරීමෙන් ධන එකේ ආයනයක් සාදන නිසා හයිඩ්‍රජන් ලෝහයක් ලෙස හඳුන්වනවා. හයිඩ්‍රජන් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩයේ හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් මේ මූලද්‍රව්‍ය හතරෙම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. ඒ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් මේ හතර දෙනාම ධන එකේ ආයන සාදනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව තියෙන්නේ ලෝහ වලට. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ අලෝහ වලට. ඉලෙක්ට්‍රෝන වැඩියෙන්ම පිට කරන්න කැමැත්තක් දක්වන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හතර. ඒනොත් පළවෙනි කාණ්ඩයේ පල්ලෙහාම ඉන්න එක්කෙනා පහසුවෙන්ම ඉලෙක්ට්‍රෝනය ඉවත් කර ධන එකේ ආයනයක් හදනවා. එනම් ප්‍රබලම ලෝහය වෙන්නේ පොටෑසියම්, ප්‍රබලම විද්‍යුත් ධන මූලද්‍රව්‍ය වෙන්නේ පොටෑසියම්, ආයනීකරණ ශක්තිය අඩු මූලද්‍රව්‍ය වෙන්නේ පොටෑසියම්. එනම් හයිඩ්‍රජන් ලෝහයක් ලෙස ක්‍රියා කරනවා. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කර හයිඩ්‍රජන් හදන්නේ ධන එකේ ආයනයක්. ඒ වගේම හයිඩ්‍රජන් ඒ නිසා ලෝහයක් ලෙසත් හයිඩ්‍රජන් සාමාන්‍ය පවතින්නේ වායුවක් වශයෙන් H2 වශයෙන්. එහි ඇත්තේ සහසංයුජ බන්ධන බැවින් එය අලෝහයක් ලෙසත් ක්‍රියා කරන බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඒ වගේම මේ හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් මේ කියන මූලද්‍රව්‍ය හතර පළවෙනි කාණ්ඩයේ පවතින අතර හයිඩ්‍රජන් පළවන ආවර්තයේ, ලිතියම් දෙවන ආවර්තයේ, සෝඩියම් තුන්වන ආවර්තයේ, පොටෑසියම් හතරවන ආවර්තයේ. නම් මෙයාට එක කවචයයි, මෙයාට කවච දෙකයි, මෙයාට කවච තුනයි, මෙයාට කවච හතරයි. ඒ නිසා කාණ්ඩයක් දිගේ පහළට යන විට කවචය බැගින් වැඩි වෙන නිසා කාණ්ඩයක් දිගේ පහළට යන විට කවචය බැගින් වැඩි වෙන නිසා පරමාණුකාරය වැඩි වෙනවා. පරමාණුකාරය කියන්නේ අෂ්ටියේ ඉඳලා අවසාන කවචයට ඇති දුර. කාණ්ඩයක් දිගේ පහළට යන විට පරමාණුකාරය වැඩි වෙන නිසා වැඩිම පරමාණුකාරය තියෙන්නේ පොටෑසියම් වලට. හේතුව එහි කවච හතරක් තියෙනවා. අවසාන කවච නෂ්ටියෙන් ගොඩක් ඈතින් තියෙන්නේ. මේ පළවන කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය වල අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ඒක නිසා මේ සියලුම මූලද්‍රව්‍ය පළවෙනි කාණ්ඩයේ අවසාන කවචයේ එකක් නිසා පළවෙනි කාණ්ඩයට අයත් වෙලා තියෙනවා. ඒ වගේම පළවෙනි කාණ්ඩයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කර ධන එකේ ආයන සාධන නිසා මේවා ප්‍රබල විද්‍යුත් ධන මූලද්‍රව්‍ය විදියට හඳුන්වනවා. ඒ වගේම ප්‍රබල ලෝහ විදියට හඳුන්වනවා. ලෝහ ගුණය කාණ්ඩයේ පහළට යන විට වැඩි වෙනවා. හේතුව අවසාන කවචය කාණ්ඩයේ පහළට යන විට නෂ්ටියෙන් ඈත් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න අවසාන කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට බාහිරින් යොදන්න ඕන ශක්තිය අඩු වෙනවා, අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒක නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව වැඩි වෙනවයි කියන්නේ ලෝහ ගුණ වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව අඩු වෙනවයි කියන්නේ අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව වැඩි වෙනවයි කියන්නේ අයනීකරණ ශක්තිය අඩු වෙනවා. කාණ්ඩයක් දිගේ පහළට යන විට ඕනම කාණ්ඩයක් දිගේ කාණ්ඩ 8යි තින්නේ. ඕනම කාණ්ඩයක් දිගේ පහළට යන විට තමන් දැනගන්න ඕන නම් පරමාණුකාරය වැඩි වේ, අයනීකරණ ශක්තිය අඩු වේ, විද්‍යුත් ධනතාවය වැඩි වේ. ඒ බලපාන්නේ පළවෙනි කාණ්ඩයේ, දෙවෙනි කාණ්ඩයේ ලෝහ වලට පමණයි. තුන්වෙනි කාණ්ඩෙත් උභය ගුණික ලෝහ. ඒ වගේම ලෝහ ගුණ වැඩි වේ කාණ්ඩයේ දිගේ පල්ලෙහාට යන විට ඒව බලපාන්නේ ලෝහ වලට විතරයි. පළවෙනි කාණ්ඩයේ, දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට විතරයි. එහෙනම් තමන් කාණ්ඩයක් දිගේ පොදුවේ පල්ලෙහාට යනට මේ ලක්ෂණ හොඳට පාඩම් කළ යුතුයි. මේ අයනීකරණ ප්‍රස්ථාර ගැන දැන් හොඳ අවබෝධයක් තමන්ට තියෙන්න ඕන. එහෙනම්
දැන් තමන් අයනීකරණ ශක්තිය දන්නවා වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් වායුමය ධනයකයේ අයනයක් සෑදීමට එහි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට බාහිරින් යොදන්න ඕන ශක්තිය තමයි අයනීකරණ ශක්තිය කියලා අපි කිව්වේ. එය මනින්නේ මවුලයට කිලෝ ජූල් වලින්. මුල් මූලද්‍රව්‍ය විශ්වයේ පරමාණු ක්‍රමාංක සමග අයනීකරණ ප්‍රස්ථාරය ඇඳ විට මේ ආකාරයේ ප්‍රස්ථාරයක් ඔබට ලැබෙනවා. මේ ප්‍රස්ථාරයේ උපරිම ශීර්ෂවල 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තියෙන අතර අවම ශීර්ෂවල ඇත්තේ පළවෙනි කාණ්ඩේ. ඒනුත් අඩුම ශීර්ෂයේ තියෙන පොටෑසියම්, ඒනුත් වැඩිම ශීර්ෂයේ තියෙන හීලියම්. ඒ ශීර්ෂවලට එම මූලද්‍රව්‍ය වැටීම සහ සඳහන් කිරීමට හේතු දැන් ඔබට වැටෙනවා ඇත. ඒ වගේම ආවර්තිතා වගුවේ 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෑදරම කාණ්ඩය. ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමැතිම කාණ්ඩය. ඉලෙක්ට්‍රෝන පිට කිරීමට අපි කියනවා ලෝහ කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අපි කියනවා අලෝහ කියලා. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ පළවෙනි කාණ්ඩය තමයි වැඩියෙන්ම පිට කරන්නේ. ඒවා ප්‍රබල ලෝහ වෙනවා. ඒ වගේම දෙවෙනි කාණ්ඩේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඒගොල්ලන් ධන දෙකේ අයන හදනවා. ඒවත් ලෝහ. නමුත් ඒවා ශාරීය පාංශු ලෝහ. මේවා ශාරීය ලෝහ. මේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්නේ. එයාලත් කැමති අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලින් 8 කරගෙන ස්ථායි වෙන්න. ඉතින් ඒගොල්ලන්ට 7 පිට කරනවට වඩා ඒගොල්ලන් කැමති එකක් ලබාගෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8 කරගන්න. එතකොට ස්ථායි වින්‍යාසයක් එනවා. එතකොටම ප්‍රබලම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය වෙන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒනුත් 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් ඉහළම මූලද්‍රව්‍ය ෆ්ලෝරින් තමයි වැඩිම විද්‍යුත් ඍණතාවය, වැඩිම කෑදරකමක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරන්න වැඩිම කැමැත්තක් තියෙන්නේ පොටෑසියම්. ඉලෙක්ට්‍රෝන වැඩිම කැමැත්තක් තියෙන්නේ පිට කරන්න පොටෑසියම්. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න වැඩිම කෑදරකමක් තියෙන්නේ ෆ්ලෝරින්. ඉලෙක්ට්‍රෝන පිට කරන එක්කෙනා වැඩියෙන්ම පිට කරන එක්කෙනා ප්‍රබල ලෝහය වන අතර ඉලෙක්ට්‍රෝන වැඩියෙන්ම ලබා ගන්න කැමැත්ත තියෙන එක්කෙනා ප්‍රබල ලෝහය වෙනවා. අපි මේ මූලද්‍රව්‍ය 20ත් අපි විද්‍යුත් ඍණතාවය සහ පරමාණුක ක්‍රමාංකයේ ප්‍රස්ථාරයක් අඳිමු. අර වගේ ප්‍රස්ථාරයක් අඳිනවා. x අක්ෂයට ගන්නවා පරමාණුක ක්‍රමාංකය පිළිවෙලට 20 සඳහන් කර ගන්නවා සමාන කොටස් වලට. සමහර විට විභාගයේදී ප්‍රස්ථාර සටහනක් Tamanට ලැබෙනවා. මේ තියෙන්නේ විද්‍යුත් ඍණතාවය. මේ විද්‍යුත් ඍණතාවය y අක්ෂයේ විද්‍යුත් ඍණතාවය. අපි ඉස්සරෙන් ලිව්වේ අයනීකරණ ශක්තිය. දැන් යන්නේ විද්‍යුත් ඍණතාවය. මූලද්‍රව්‍ය 20 පළමු මූලද්‍රව්‍ය 20 විද්‍යුත් ඍණතාවය අපි නිකන් 2 4 6 8 10 12 14 16 18 20 සටහන් කළොත් විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 වැඩිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ. 7 වෙනි කාණ්ඩේ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 7ක් වන ආවර්තාව ඉලෙක්ට්‍රෝන පරමාණු ක්‍රමාංකේ 9ක් වන ආවර්තාව වගුවේ 7 වෙනි කාණ්ඩේ ඉහළින්ම තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලෝරින්.
ෆ්ලෝරින්. එයාගේ තමයි ආවර්තාව වගේ වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ ෆ්ලෝරින්. එයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 2යි 7යි. ඒක නිසා 7 වෙනි කාණ්ඩය. අපි බලමු ඒ ප්‍රස්ථාරය කොහොමද කියලා අඳින්නේ. මේක හයිඩ්‍රජන් ලෙස සටහන් කරොත් හීලියම් ඒ කියන්නේ ආවර්තාවගුවේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාවය වැඩි වෙන අතර වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. නමුත් Taman හිතනවා 8 වෙනි කාණ්ඩේ වැඩි විය යුතුයි කියලා. 8 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් ලබා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලන් ස්ථායි වින්‍යාසයක් තියෙන නිසා 7 වෙනි කාණ්ඩයට වඩා ටිකක් මදක් අඩුවෙන් 8 වෙනි කාණ්ඩයේ විද්‍යුත් ඍණතාවය මූලද්‍රව්‍ය සඳහන් කරන්න ඕන. එතකොට අපි හයිඩ්‍රජන් එක් ආවර්තයක තියෙන්නේ හීලියම්ුත් තියෙන්නේ එක් ආවර්තයක ඊට පස්සේ දෙවන ආවර්තය ආරම්භ කරනවා ලිතියම් වලින්. කෙලින්ම ලිතියම් සිට ෆ්ලෝරින් දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. දැන් මේ හීලියම් නමුත් ෆ්ලෝරින් වලට වඩා අඩුවෙන් හීලියම් සටහන් කළ යුතුයි. නමුත් හයිඩ්‍රජන් වලට වඩා වැඩියෙන් ප්‍රස්ථාරයේ හීලියම් වල අනිකර ශක්තිය සටහන් කළ යුතුයි. ඊළඟට තුන්වෙනි ආවර්තයට එනකොට විද්‍යුත් ඍණතාවය තවත් අඩු වෙනවා. එයා මේ ලිතියම් වලට වඩා අඩු වෙන්න ඕන. එයාගේ මේ සෝඩියම් ඒ වගේම ඒ තුන්වෙනි ආවර්තය අවසන් වෙනවා ආගන් වලින්. ආගන් දක්වා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආගන්. මේ තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයට පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්, හීලියම්. දෙවන ආවර්තයේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. වැඩි විද්‍යුත් ඍණතාවය 7 වෙනි කාණ්ඩයට හිමි වෙලා තියෙනවා. ආවර්තය කාණ්ඩයක් දිගේ පහළට යන විට විද්‍යුත් ඍණතාවය අඩු වෙලා තියෙනවා. වැඩිම විද්‍යුත් ඍණතාවය 7 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින් වලට හිමි වෙලා තියෙනවා. මේ විද්‍යුත් ඍණතාවය මේ ප්‍රස්ථාරය අනුව පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය 2යි, දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය 8යි, තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 8යි. උපරිම ශීර්ෂවල තියෙන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය වැඩිම තියෙන්නේ. ඊළඟට 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඊළඟට වැඩිලා තියෙන්නේ. මේ 4 වෙනි ආවර්තය යනකොට තවත් අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවය සෝඩියම් වලටත් වඩා අඩු වෙනවා. හතරවන ආවර්තයට යන විට තවත් විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. එහෙනම් අඩුම විද්‍යුත් ර්ණතාවය තියෙන්නේ පොටෑසියම් වල, අඩුම විද්‍යුත් ර්ණතාවය තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල, වැඩිම විද්‍යුත් ර්ණතාවය තියෙන්නේ හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. ඒ දෙන්නෙකුත් වැඩිම ෆ්ලෝරින් වල බව මේ පස්තාරයෙන් තමන් වටහා ගන්න ඕන. ෆ්ලෝරින් කියන්නේ ප්‍රබලම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය. ෆ්ලෝරින් හත්වෙනි කාණ්ඩයේ හැලජන් ලෙස ෆ්ලෝරින් හැලජන් ලෙසද හේලයිඩ් සාධන මූලද්‍රව්‍ය ලෙසද හඳුන්වනවා. හත්වෙනි කාණ්ඩයේ මේ මූලද්‍රව්‍ය අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්නේ. මේ දෙන්නම හදන්නේ මේ දෙන්නම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන ෆ්ලෝරින් ඍණ එකේ අයනයක් හදනවා. ක්ලෝරිනුත් ඍණ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ක්ලෝරිනුත් අවසාන කවචයට ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන එක ඍණ එකේ අයනයක් හදනවා. සාමාන්‍යයෙන් සංයුතාව කියන්නේ
ඉලෙක්ට්‍රෝනයක් ස්ථායී වීම සඳහා ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම හෝ ලබා ගැනීම. එහෙමනම් හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙකේ සංයුතාව එකක් වනවා. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හතරේ සංයුතාව එකක් වනවා. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හතරෙම අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. එක ඉලෙක්ට්‍රෝනේ ඒගොල්ලන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පිට කරලා හදන්නේ ධන අයන. ලිතියමුත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒගොල්ලන් පිට කරලා හදන්නේ ධන එකේ අයනයක්. ඒ වගේම සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන එයත් ධන ආයනයක්. පොටෑසියම් උත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය පිට කරලා පොටෑසියම් ධන ආයනයක්. එන එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඒගොල්ලන් ධන එකේ ආයනයක් හදනවා. ඒගොල්ලන් වල සංයුතාව එකයි මේ හතර දෙනාගෙම. අටවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවයක් හෝ කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වන ස්ථායි මූලද්‍රව්‍ය බැවින් නිෂ්ක්‍රීය වායු බැවින් මේ විද්‍යුත් ඍණතාවයේ ප්‍රස්ථාරයේ අටවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහන් වීමක් නැත. ප්‍රස්ථාරය ඒ අනුව ඉතාමත්ම සරල විදියට ගත්තොත් හයිඩ්‍රජන් වල ඉඳලා ඒ පළවන ආවර්තයේ හීලියම් ගන්නෙ නැහැ. විද්‍යුත් ඍණතාවයක් සම්බන්ධ නැති නිසා ස්ථායි මූලද්‍රව්‍ය නිසා අටවෙනි කාණ්ඩයේ ලිතියම් වල ඉඳලා ෆ්ලෝරින් දක්වාත් ෆ්ලෝරින් සිට සෝඩියම් දක්වාත් සෝඩියම් සිට ක්ලෝරින් දක්වාත් ක්ලෝරින් සිට පොටෑසියම් දක්වාත් විද්‍යුත් ඍණතාවය දක්වන ප්‍රස්ථාරයේ මේ ආකාරයේ විය යුතුයි. ඒ අනුව වැඩිම ශීර්ෂවල හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙක පවතින අතර ඒනුත් වැඩිම ශීර්ෂයේ පවතින්නේ ක්ලෝරින්. අඩුම ශීර්ෂවල පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පවතින අතර ඒනුත් අඩුවෙන්ම පවතින්නේ පොටෑසියම් වල බව දැන් ඔබ දැනගත යුතුයි, වටහාගත යුතුයි. දැන් ඊළඟට මම බලාපොරොත්තු වෙනවා සමස්ථානික සහ සංයුතාව කියලා දෙන්න. මේ සමස්ථානික කියන්නේ ඉස්සෙල්ලා සමස්ථානික අර්ථ දක්වගමු. සමස්ථානික කියන්නේ පරමාණුක ක්‍රමාංකයෙන් එකිනෙකට සමාන. නමුත් ස්කන්ධ ක්‍රමාංකයෙන් එකිනෙකට වෙනස්. නැත්නම් නියුට්‍රෝන සංඛ්‍යාවෙන් එකිනෙකට වෙනස්. එකම මූලද්‍රව්‍යයේ විවිධ ප්‍රභේද වලට කියන්නේ අපි සමස්ථානික කියලා. පළමුවෙන්ම අපි ගමු හයිඩ්‍රජන් සමස්ථානික. බලන්න හයිඩ්‍රජන් වල පරමාණුක අංකය 1යි. මේ තුන් දෙනාගේම පරමාණුක අංකය වෙනස් වෙලා නැහැ. නමුත් ස්කන්ධ ක්‍රමාංකය මේගොල්ලන්ගේ වෙනස් වෙලා. නමුත් එකම මූලද්‍රව්‍ය. මේ හයිඩ්‍රජන් සමස්ථානික. මේක අපි ප්‍රෝටියම් කියලා හඳුන්වනවා. ප්‍රෝටියම්. මේක තමයි සාමාන්‍ය හයිඩ්‍රජන් වායුව. සාමාන්‍ය හයිඩ්‍රජන් වායුව වශයෙන් පවතින්නේ ස්කන්ධ ක්‍රමාංකය 1ක්. ස්කන්ධ ක්‍රමාංකය 2ක් වන හයිඩ්‍රජන් අපි හඳුන්වනවා ඩියුටීරියම්. ස්කන්ධ ක්‍රමාංකය 3ක් වන මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා ට්‍රිටියම්. මේ හයිඩ්‍රජන් සමස්ථානික. එන සමස්ථානික කියන්නේ පරමාණුක ක්‍රමාංකයෙන් එකිනෙකට සමානයි කියන්න ඕන. ස්කන්ධ ක්‍රමාංකයෙන් එකිනෙකට වෙනස් කියන්න ඕන. එකම මූලද්‍රව්‍ය වෙන්න ඕන. ඕකට අපි කියන්නේ සමස්ථානික. සමස්ථානික ලෝක හොයාගත්තේ ඇස්ටන් නැමැති විද්‍යාඥයා. ඒ වගේම කාබන් සමස්ථානිකක් තියෙනවා. මේ බලන්න. කාබන් සමස්ථානික පරමාණුක අංකය කාබන් වල 6යි. බලන්න පරමාණුක ක්‍රමාංකයෙන් එකිනෙකට සමාන. නමුත් ස්කන්ධ ක්‍රමාංකයෙන් එකිනෙකට වෙනස්. එකම මූලද්‍රව්‍යයේ ප්‍රභේද වලට අපි කියනවා සමස්ථානික කියලා. ඒ වගේම ඔක්සිජන් සමස්ථානිකක් තියෙනවා. ඔක්සිජන් පරමාණුක අංකය 8යි. ස්කන්ධ ක්‍රමාංකය 16 17. ඊළඟට බැර ජලය ස්කන්ධ ක්‍රමාංකය 18. පරමාණුක ක්‍රමාංකයෙන් එකිනෙකට සමාන. ස්කන්ධ ක්‍රමාංකයෙන් එකිනෙකට නැත්නම් නියුට්‍රෝන සංඛ්‍යාවෙන් එකිනෙකට වෙනස්. එකම මූලද්‍රව්‍ය වලට අපි කියන්නේ සමස්ථානික. ඊළඟට අපි බලමු ක්ලෝරින් සමස්ථානික.
වන්න පරමාණුක ක්‍රමාංකයෙන් එකිනෙකට සමානයි. ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි. ස්කන්ධ ක්‍රමාංකයෙන් එකිනෙකට වෙනස්. එකම මූලද්‍රව්‍ය. මේවට අපි කියනවා සමස්ථානික. අපි ඊළඟට බලමු සංයුතාව කියන්නේ මොකක්ද කියලා. සංයුතාව කියන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන අයන හදනවා. තවත් පරමාණුවක් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන හදනවා. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් ස්ථායී වීම සඳහා පිට කරන ඉලෙක්ට්‍රෝන ගණන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගන්න එම මූලද්‍රව්‍යයේ සංයුතාව යනුවෙන් හඳුන්වනවා. බොහෝ විට සංයුතාව කාණ්ඩාංකයට සමාන වන අතර බොහෝ විට සංයුතාව සහ සංයුජ බන්ධනවල හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් වලටද සමානයි. අපි උදාහරණයක් වශයෙන් බලමු. සංයුතාව පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයුතාව 1යි. මේ මූල කාණ්ඩාංකය මේ සංයුජතාව පළවෙනි කාණ්ඩයේ සංයුතාව 1යි, දෙවෙනි කාණ්ඩයේ 2යි, තුන්වෙනි කාණ්ඩයේ 3යි, හතරවෙනි කාණ්ඩයේ 4යි, පස්වෙනි කාණ්ඩයේ 5 නෙවෙයි 3යි, හයවෙනි කාණ්ඩයේ 6 නෙවෙයි 2යි, හත්වෙනි කාණ්ඩයේ 7 නෙවෙයි 1යි, අටවෙනි කාණ්ඩයේ සංයුතාවක් නෑ 0යි. බලන්න පළවෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ ඉවත් කළා ධන එක යානයක් හදනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ සංයුතාව 1යි. දෙවෙනි කාණ්ඩයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ඒගොල්ලන් ධන 2 ආයන හදනවා. සංයුතාව 2යි. තුන්වෙනි කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන 3 ආයන හදනවා. ඒගොල්ලන්ගේ සංයුතාව 3යි. හතරවන කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන ස්ථායී වීම සඳහා ඉලෙක්ට්‍රෝන 4ක් ලබා ගත්තත් එකයි, පිට කරත් එකයි. ඒගොල්ලන්ගේ සංයුතාව 4යි. පස්වෙනි කාණ්ඩයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. ඒගොල්ලන් ස්ථායී වීම සඳහා අවසාන කවචය සම්පූර්ණ කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. ඒ නිසා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුතාව 3යි, උපරිම සංයුතාව 5යි. හයවෙනි කාණ්ඩයේ සංයුතාව අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඒ ස්ථායී වීම සඳහා 6 පිට කරනට වඩා 8 කර ගැනීමට 2ක් ලබා ගැනීම පහසු නිසා හයවෙනි කාණ්ඩයේ සංයුතාව 2යි. හත්වෙනි කාණ්ඩයේ සංයුතාව 7 පිට කරලා 8 කරගෙන ස්ථායී වීම සඳහාට වඩා 1ක් ලබාගෙන 8 කරගෙන ස්ථායී වීම හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සිදුවන නිසා හත්වෙනි කාණ්ඩයේ සංයුතාව 1යි. අටවෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන පිටකිරීමක් හෝ ලබා ගැනීමක් සිදුවන්නේ නැති නිසා අටවෙනි කාණ්ඩයේ සංයුතාව 0යි. එහෙනම් Taman දැනගන්න ඕන සංයුතාව 1ක් වන මූලද්‍රව්‍ය 2ක් නම් කරන්න කිව්වොත් පළවෙනි කාණ්ඩය එකක් තෝරගන්න, හත්වෙනි කාණ්ඩය එකක් තෝරගන්න. සංයුතාව 2ක් වන මූලද්‍රව්‍ය 2ක් සඳහන් කරන්න කිව්වොත් දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හෝ හයවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් තෝරගන්න. සංයුතාව 3ක් වන මූලද්‍රව්‍ය නම් කරන්න කිව්වොත් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් තෝරගන්න. සංයුතාව 4ක් වන මූලද්‍රව්‍යයක් තමන්ගෙන් ඇහුවොත් හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් තෝරගන්න. ඒ වගේම මේ පළවෙනි කාණ්ඩයේ ප්‍රබලම ලෝහ කාණ්ඩය, ප්‍රබලම ලෝහයක් ආවි. විභාගෙදී ප්‍රබලම ලෝහය ආවි. එහෙනම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තෝරගන්න. ඒනුත් පල්ලෙහාම එක්කෙනා ලෝහයෙන් ප්‍රබලම ගතිය වැඩි වෙනවා. 4 දෙනෙක් ඉන්නවා. ඕගලන්ට හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, පහළ ඉන්නේ පොටෑසියම් වැඩිම ලෝහය, ප්‍රබලම ලෝහය හැවුවොත් පල්ලෙහා එක්කෙනා පළවෙනි කාණ්ඩය සඳහන් කරා. පල්ලෙහාම එක්කෙනා නොදී සෝඩියම්, ලිතියම්, හයිඩ්‍රජන් දුන්නොත් සෝඩියම් සඳහන් කරා. ඒ වගේම තමන්ගෙන් අහන්න පුළුවන් තාපාංකය සහ ද්‍රවාංකයේ වැඩිම මූලද්‍රව්‍ය නම් කරන්න කියලා. තාපාංකය හා ද්‍රවාංකයේ වැඩිම වෙන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අයන හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ප්‍රශ්නේ බලන්න, හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වෙනුවට දීපු සංකේතය බලන්න, ඒ සංකේතය සඳහන් කරන්න. ඒ වගේම සංයුතාව 2ක් වන මූලද්‍රව්‍ය 2ක් තියෙනවා දෙවෙනි කාණ්ඩයේ සහ හයවෙනි කාණ්ඩයේ. සංයුතාව 1ක් වන මූලද්‍රව්‍ය 2ක් තියෙනවා පළවෙනි කාණ්ඩයේ සහ හත්වෙනි කාණ්ඩයේ. එනම් සංයුතාව 3ක් වන්නේ උභයගුණික ලෝහ. එහෙනම්
1 2 3 4 කියන කාණ්ඩවල මූලද්‍රව්‍ය ධන අයන හදන 4 5 6 7 කියන මූලද්‍රව්‍ය ඍණ අයන සාධනවා. එහෙනම් අපිට සංයුතාව කියන දේ ඉතා වැදගත් වෙනවා සූත්‍ර සෑදීම සඳහා. සූත්‍ර සෑදීම සඳහා සංයුතාව ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම දැන් Taman දන්නවා පළවෙනි කාණ්ඩයේ තියෙන ලෝහව. මේවා මේ පළවෙනි කාණ්ඩේ ප්‍රබල ලෝහ, ක්ෂාර ලෝහ. මේවා වාතයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ලෝහ ඔක්සයිඩ් හදනවා. ලෝහ ඔක්සයිඩ් හදනවා. මේ ලෝහ ඔක්සයිඩ් ජලයේ දිය කිරීමෙන් ප්‍රබල භස්ම ඇතිව ප්‍රබල භස්ම මේවා බාෂ්පිකයි. ලෝහ ඔක්සයිඩ් ජලයේ දියවීමෙන් ඇති වෙන ද්‍රාවණ බාෂ්ම ඒවා ප්‍රබල බාෂ්මිකයි. ලෝහ වශයෙන් ගන්න පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මේ හයිඩ්‍රජන් මේවා ලෝහ වශයෙන් ගන්නවා. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් මේවා ලෝහ. ඒ වගේම මැග්නීසියම්, ඒ වගේම කැල්සියම් මේවා ලෝහ. ඒ වගේම උභයගුණික ලෝහ වෙන්නේ බෝරෝන්, ඇලුමිනියම්. මේවා උභයගුණික ලෝහ. ඒ වගේම දුර්වලම ලෝහය වෙන්නේ කාබන්, සිලිකන්. මේවා දුර්වල ලෝහ. විභාගයේදී අහන්න පුළුවන් දුර්වල ලෝහය නම් කරන්න කියලා. 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තෝරගන්න. විභාගයේදී අහන්න පුළුවන් උභයගුණික ලෝහයන් නම් කරන්න කියලා. 3 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තෝරගන්න. ඒ වගේම ශාරීය පාංශු ලෝහයන් නම් කරන්න කියාවි 2 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ශාරීය පාංශු ලෝහ නම් කරන්න කියාවි ඒ අනුව 1 වෙනි කාණ්ඩයේ තෝරගන්න. ඒ වගේම දුර්වල අලෝහ වෙන්නේ 5 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නයිට්‍රජන්, 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිජන්, 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ෆ්ලෝරින්. මේ දෙවන ආවර්තය. 3 වන ආවර්තය වෙන්නේ ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. ඔයගලන්ට දෙවන ආවර්තයේ නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් මේවා ලෝහ. මේ 3 වන ආවර්තයේ ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් මේවා අලෝහ. මේ අලෝහවත් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වෙලා සාධන සංයෝග අලෝහ ඔක්සයිඩ් වේ. මේ අලෝහ ඔක්සයිඩ් ජලයේ දියවීමෙන් ආම්ලික ද්‍රාවණ සාධනෝ අලෝහ ඔක්සයිඩ් ජලයේ දියවීමෙන්. ලෝහ ඇති වෙන්නේ පළවෙනි කාණ්ඩයේ, දෙවෙනි කාණ්ඩයේ, 3 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන අතර. පළවෙනි කාණ්ඩයේ ප්‍රබල ලෝහ මේවා ක්ෂාර ලෝහ, දෙවෙනි කාණ්ඩයේ ශාරීය පාංශු ලෝහ, 3 වෙනි කාණ්ඩයේ උභයගුණික ලෝහ, 4 වෙනි කාණ්ඩයේ මේවා දුර්වල ලෝහ, 5 වෙනි කාණ්ඩයත් අලෝහ, 6 වෙනි කාණ්ඩයත් අලෝහ, 7 වෙනි කාණ්ඩය ප්‍රබල ලෝහ. උදාහරණයක් වශයෙන් අපි දෙවන ආවර්තයේ ලිතියම් ගත්තොත් ඒවා ප්‍රබල ලෝහ. දෙවන ආවර්තයේ අපි ගත්තොත් බෙරිලියම් මේවා මේ ප්‍රබල ශාරීය පාංශු ලෝහ මේවා ලෝහ. ඊළඟට බෝරෝන් මේවා උභයගුණික ලෝහ. ඊළඟට කාබන් මේවා දුර්වල අලෝහ. ඊළඟට නයිට්‍රජන් මේවා අලෝහ. ඔක්සිජන් ඊට වඩා ප්‍රබල අලෝහ. ප්‍රබලම අලෝහ වෙන්නේ 7 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින්. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ලෝහ අලෝහ ගැන පොඩි දැනුමක් තියෙන්න ඕන. අපි ඊළඟට බලමු කොහොමද මේ රසායනික සූත්‍ර ලියන්නේ කියලා. ඒකට සංයුතාව හොඳටම තේරුම් ගන්න ඕන. එහෙනම් අපි දන්නවා කාණ්ඩ අංකයට බොහෝ දුරට සංයුතාව සමානයි. නමුත් 5 6 7 කියන කාණ්ඩවල සංයුතාව වෙන්නේ කාණ්ඩ අංකය නෙමෙයි ස්ථායී වීම සඳහා ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙමනම් අපි බලමු කොහොමද බලන්න. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන සෝඩියම් ඒ අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන 1 යනයක් හදන්නේ.
ඒ සංයුතාව එකයි. සෝඩියම් වල සංයුතාව එකයි. බලමු සෝඩියම් ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කළා. ක්ලෝරින් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ස්ථායී වීම සඳහා ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගන්න ඕන. ඒගොල්ලන් ඉලෙක්ට්‍රෝන එකක් ලබාන ඍණ 1 අයන සාධන. එතකොට ඒ සංයුතාව වෙන්නේ එකයි. නිතරම සූත්‍රයක් ලියනකොට මේ නිතරම සූත්‍රයක් ලියනකොට මෙයාගේ සංයුතාව මෙයාගේ යටට දානවා. මෙයාගේ සංයුතාව මෙයාගේ යටට දානවා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ඔය කියන තාලෙටම ලියා ගන්නවා ළඟින්. දැන් සෝඩියම් වල සංයුතාව එකයි. ඒක දාන්නේ මෙයාගේ යටට. ක්ලෝරින් වල සංයුතාව එකයි. ඒක දාන්නේ මෙයාගේ යටට. එක සාමාන්‍ය දාන්නේ නැහැ. මෙන්න සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය. මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ සාමාන්‍ය ලුණු. මේවා අයනික බන්ධන. මේ දෙන්න අතර හදන බන්ධනය අයනිකයි. සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා ධන එකේ අයනයක් හදනවා. ඒ වගේම ඒ පිට කරන ධන ඉලෙක්ට්‍රෝනය ලබාගෙන ක්ලෝරින් ඍණ එකේ අයනයක් හදනවා. මේ ධන සහ ඍණ අයන අතර ප්‍රබල ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණයක් ඇති වෙනවා. ඒ නිසා මේ පරමාණු දෙක එකිනෙක වෙන් කරන්න ඉතාමත් අපහසු වෙනවා. මේ දෙක වෙන් කරගන්න නම් ප්‍රබල විදියට ශක්තිය ගන්න ඕන නම් බාහිරින්. ඒ නිසා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්. මෙහි තියෙන අයනික බන්ධනයක්. මේ තාපාංක සහ ද්‍රවාංක ඉතා ඉහළයි. මේ සාමාන්‍ය ලුණු වල රසායනික නම සෝඩියම් ක්ලෝරයිඩ්. සාමාන්‍ය ලුණු වල රසායනික සූත්‍රය NaCl. NaCl. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. ක්ලෝරින් වල සාපේක්ෂ 35.5 පරමාණුක ස්කන්ධය නැත්නම් ස්කන්ධ ක්‍රමාංක. සෝඩියම් ක්ලෝරයිඩ් වල සමස්තයක් වශයෙන් ගත්තම සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගයේ අණුක ස්කන්ධය 58යි 35යි 23යි 35යි 23යි 5යි 3ට 58.5යි මෙය ග්‍රෑම් කරොම් මවුලයක් වෙනවා. එතකොට ඒ සාපේක්ෂ අණුක ස්කන්ධ ඒ වගේම අපි බලමු ජලය. මේ ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාවීමෙන්. මේ බලන්න ජලය ඇති වෙන්නේ හයිඩ්‍රජන් පරමාණු ඔක්සිජන් පරමාණු සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ජලය ඇති වෙනවා. H2O. හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා මේ සමීකරණය තුලිත කරන මේ පැත්තේ දෙකයි. එහෙනම් දෙක කරන්න මෙහෙට දාන්න. ඔක්සිජන් එකයි තියෙන්නේ මේක එක. එහෙනම් අපි බලමු මේ හයිඩ්‍රජන් වල සංයුතාව එකයි. ඔක්සිජන් වල සංයුතාවය 6 වෙනි කාණ්ඩේ තියෙන දෙකයි. අපි බලමු ජලයේ සූත්‍රය ලියන්නේ කොහොමද කියලා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකලගින් ලියනවා. හයිඩ්‍රජන් වල සංයුතාව දානවා ඔක්සිජන් යට. ඔක්සිජන් වල සංයුතාව දානවා හයිඩ්‍රජන් යට. එකවොත් මකන්න එකව ලියන්න එපා. ඔන්න ජලයේ සූත්‍රය. අපි ඒ වගේම බලමු කැල්සියම් සහ ක්ලෝරින් ප්‍රතික්‍රියා කිරීමෙන් ඇති වෙන සංයෝගයේ සූත්‍රය. කැල්සියම් තියෙන්නේ මේ බලන්න. කැල්සියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ. කැල්සියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා එයා ධන දෙකේ අයනයක් හදනවා. එයාගේ සංයුතාව දෙකයි. එයාගේ සංයුතාව දෙකයි. ක්ලෝරින් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. එයා ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඍණ 1 අයනයක් හදනවා. එතකොට ක්ලෝරින් වල සංයුතාව එකයි. දැන් අපි බලමු කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලියන්නේ කොහොමද කියලා. බලමු රසායනික සමීකරණ කැල්සියම් ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරලා හදන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් කියන ලවණය. කැල්සියම් වල සංයුතාව දෙකයි. කැල්සියම් වල සංයුතාව දෙක දාන්නේ ක්ලෝරින් යට. ක්ලෝරින් වල සංයුතාව එකයි. ඒක දාන්නේ කැල්සියම් යට එකවොත් දාන්නේ නැහැ. ඔන්න කැල්සියම් ක්ලෝරයිඩ් ලවණය. ඒ සූත්‍ර ඊළඟට අපි බලමු සංයෝග සූත්‍ර ලියන්නේ සංයුතාව මාරු කරලා. අපි බලමු මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ධන ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා හදන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. බලන්න මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ සංයුතාව දෙකයි. ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ සංයුතාව එකයි. මැග්නීසියම් වල දෙක මෙයාගේ යටින් දාන්න.
ක්ලෝරින් වල එක මෙයාගේ යටින් දාන්න එක ආවොත් දාන්න එපා. ඊළඟට අපි බලමු ඇමෝනියා NH3. මේ ඇමෝනියා වල සූත්‍රය ලියන්නේ කොහොමද කියලා. නයිට්‍රජන් තියෙන්නේ පස්වෙනි කාණ්ඩේ. සංතාව එයාගේ 3යි 5 නෙවෙයි. ඒ වගේ හයිඩ්‍රජන් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. සංතාව 1යි. මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා හදන සූත්‍රය වෙන්නේ මෙහෙමයි. නයිට්‍රජන් වල 3 දාන්න හයිඩ්‍රජන් යටින්. හයිඩ්‍රජන් වල 1 දාන්න හයිඩ්‍රජන් වල 1 දාන්න නයිට්‍රජන් 1 සාමාන්‍ය දාන්න. වෙසන්. එහෙනම් Taman දැනගන්න ඕන සංයෝග වල සූත්‍ර සාදන්නේ ආවර්තාවකයේ යම් කාණ්ඩය පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නිතරම ප්‍රතික්‍රියාශීලී වෙනවා 7 වෙනි කාණ්ඩෙත් සමග. දෙවෙනි කාණ්ඩෙත් එහෙමයි 7 වෙනි කාණ්ඩය හෝ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග බන්ධන ඇති කරගන්න. මේගොල්ලන් ඉලෙක්ට්‍රෝන පළවෙනි කාණ්ඩය හෝ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එම ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හරිම කැමති 5 වෙනි කාණ්ඩයේ අය 6 වෙනි කාණ්ඩයේ කට්ටිය 7 වෙනි කාණ්ඩේ. මේ ධන සහ ඍණ කියන ආයන හදන පරමාණු දෙකක් එකිනෙකට විජාතීය ආරෝප වලින් එකිනෙකට බැඳීම නිසා ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බන්ධන ඇති වෙනවා. ඒවා ආයනික බන්ධන. ආයනික බන්ධන වල සාමාන්‍යයෙන් පරමාණු දෙකක් වෙන් කරන්න හරි අමාරුයි. සෝඩියම් පරමාණුවක් වටා ක්ලෝරින් පරමාණු බලන්න. ක්ලෝරින් පරමාණු සෝඩියම් පරමාණුවක් වටා ක්ලෝරින් පරමාණු 8ක් අෂ්ටතලීය ලෙස එකිනෙකට සෝඩියම් පරමාණුවක් වටා ක්ලෝරින් පරමාණු 8ක් අෂ්ටතලීය දැලිසක් ලෙස තදින් බන්ධනය වෙනවා. මේ සෝඩියම් සහ ක්ලෝරින් වෙන් කරන්න අමාරුයි. මේ පරමාණු දෙක අතර මෙහා සෝඩියම් ධන අයන මේ පරමාණු දෙක අතර සාධන බන්ධනය ආයනික බන්ධනයි. ප්‍රබල ආයනික බන්ධන මේවා වල මේ ආයනික සංයෝගවල ආයනික බන්ධන තියෙන නිසා ඒ තාපාංක හා ද්‍රවාංක වැඩි. ඒ වගේම අපි බලමු තිත් කතිර ස්වභාවය. මේ තිත් කතිර හන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න තමයි තිත් කතිර වලට සහභාගී වෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1යි. මේ බලන්න සාමාන්‍යයෙන් බොහෝ විට අණු වශයෙන් හයිඩ්‍රජන් වායුව පවතින්නේ. බලන්න මේ හයිඩ්‍රජන් අණුවේ පවතින්නේ සහසංයුජ බන්ධන. පරමාණු දෙකක් එකිනෙකට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඇති කරගන්නා බන්ධන සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන වල තාපාංක සහ ද්‍රවාංක ඉතා පහළ. අපි බලමු හයිඩ්‍රජන් අණුවේ තිත් කතිර ව්‍යුහය හදන්නේ කොහොමද කියලා. මේ බලන්න හයිඩ්‍රජන් පරමාණුවක ඒ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය අපි කතිරය ලෙස සඳහන් කරගන්නවා. අනිත් හයිඩ්‍රජන් පරමාණුවේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය තිත විදියට සඳහන් කරනවා. දැන් මේ දෙන්න අතර හවුලේ ඉලෙක්ට්‍රෝන බන්ධනයක් ඇති කරගන්න. මේකට කියනවා සහසංයුජ බන්ධන. එහෙනම් හයිඩ්‍රජන් අණුවේ තියෙන සහසංයුජ බන්ධන. මේ දෙන්න පොඩි තාපයක් යදුවා පොඩි ශක්තියක් යදුවා මේ දෙන්න එකිනෙකට වෙන් කරගන්න ලේසි. ඒ නිසා හයිඩ්‍රජන් අණුවේ තාපාංක හා ද්‍රවාංක ඉතා අඩුයි. අපි බලමු ක්ලෝරින් අණුවේ තිත් කතිර ව්‍යුහය හදන තාලය. ක්ලෝරින් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. තිත් කතිර ව්‍යුහය හදන්න නිතරම පරමාණු දෙකක් සම්බන්ධ වෙන්නේ. බලන්න ක්ලෝරින් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. එයාගේ අවසාන කවචය 7යි කියලා කියන්නේ 7 වෙනි කාණ්ඩේ කියන්නේ 7ක්. එක් ක්ලෝරින් පරමාණුවක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7 අපි කතිර ලෙස ගමු. මෙන්න මේ ආකාරය. අනිත් ක්ලෝරින් පරමාණුවත් ඒ ළඟින්ම ලියා ගන්න. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7 තිත් ලෙස සඳහන් කරගන්න. මෙහෙම තිත් ලෙස. එකක් මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න ක්ලෝරින් අණුවේ තිත් කතිර ව්‍යුහය. Cl2 අණුවේ තිත් කතිර ව්‍යුහය. මේ බන්ධන වලට සහභාගී නොවිච්ච ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේවා යුග්ම වශයෙන් තියෙන්නේ. මේවට කියනවා එකසර ඉලෙක්ට්‍රෝන යුග්ම කියලා.
මේ පරමාණුවේ බන්ධන වලට සහභාගී නොවෙච්ච ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. එහෙනම් ක්ලෝරින් අණුවේ තිත් කතර විවයයි ඒ වගේම ජලයේ තිත් කතර විවයලියන් මේ බලන්න ඔක්සිජන් පරමාණුවක් වටා හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. එහෙනම් ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩේ. ඒක අපි 6 වෙනි කාණ්ඩයේ තියෙන නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ 6 අපි කතික ලෙස මෙහෙම ගමු. කතික ලෙස මෙහෙම අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6 කතික ලෙස සඳහන් කරගමු. මෙහෙම ලියා ගන්නවා යාගේ 6 මේ. ඒ වගේම මෙහෙම ලියා ගන්නවා යාගේ 6. මෙහෙම ලියා ගන්නවා යාගේ 6. මෙයාට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා සූත්‍රයේ හැටියට. එහෙනම් මෙන්න හයිඩ්‍රජන් පරමාණු. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒක අපි තිත් ලෙස ගන්න. මෙයාටත් හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධයි. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ එකයි. එයා තිත් ලෙස සඳහන් කරන්නේ. දැන් මේ දෙන්න අතර බන්ධනයක් තියෙනවා. මේ දෙන්න අතරත් බන්ධනයක් තියෙනවා. මෙන්න ජලයේ තිත් කතිර වූවේ. මේ ඔක්සිජන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6 තමයි මේ ලිව්වේ කතිර ලෙස එක පරමාණුවක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කතිර ලෙස ලියන්න. මෙතන 2යි මෙතන 2යි 4යි දෙපැත්තෙන් එක එක දැම්මා. ඒ දෙපැත්තෙන් එක එක දැම්මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. අපි බලමු ඇමෝනියා වල තිත් කතිර වේවුවේ. අපි බලමු ඇමෝනියා මේ NH3 ප්‍රධාන පරමාණුවයි ඉස්සෙල්ලාම අපි සඳහන් කරගන්න. මේ නයිට්‍රජන් තියෙන්නේ 5 වෙනි කාණ්ඩේ. එයාට හයිඩ්‍රජන් පරමාණු 3යි සම්බන්ධ වෙන්නේ. 5 වෙනි කාණ්ඩයේ තියෙන නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. ඒ 5 අපි මේම අපි නයිට්‍රජන් පරමාණුවේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5 කතික ලෙස සඳහන් කරගමු. මේ 5 මම මේ ආකාරයෙන් ලියනවා. මෙයා මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. මේ ආගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5 කතිර වලින් සඳහන් කරා. බලන්න මෙයට හයිඩ්‍රජන් පරමාණු 3ක් සම්බන්ධ වෙන නිසා මම මෙහෙම දෙකක් යුක්ම විදියට තියලා මේ තුන මෙහෙම ලියනවා. හයිඩ්‍රජන් පරමාණුව අපි තිතක් විදියට සඳහන් කරනවා. එයාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය තිතක් විදියට අපි සඳහන් කරනවා. මෙන්න මේ දෙන්න අතර හවුලේ ඉලෙක්ට්‍රෝන ඇති කරගෙන සහසංයුජ බන්ධනයක් හදාගන්න. මෙයාටත් සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් පරමාණු. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය තිතක් විදියට සම්බන්ධ වෙනවා. තිතක් විදියට සටහන් කරනවා. ඒ දෙන්න අතරත් හවුලේ ඉලෙක්ට්‍රෝන තබාගෙන බන්ධනයක් ඇති වෙනවා. මෙයාටත් හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙනවා. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය තිතක් විදියට සඳහන් කරනවා. ඒ දෙන්න අතරත් හවුලේ ඉලෙක්ට්‍රෝන තබාගෙන බන්ධන 3ක් හදනවා. එතකොට මේ ඇමෝනියා වල තිත් කතර වූවේ. එතකොට ඇමෝනියා වල තිත් කතර වූවේ මෙහෙමයි. අපිට මේක මෙහෙමත් ලියන්න පුළුවන්. අපිට මේක මෙහෙමත් ලියන්න පුළුවන්. මේක මෙහෙමත් මෙහෙම තනීරකින් ලියලා මෙහෙම ලියන්නත් පුළුවන්. මේක සහසංයුජ බන්ධනය. තනීරකින් ලියලා මේක තනීරකින් මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම අපි නයිට්‍රජන් අණුවේ තිත් කතරේ බලමු. නයිට්‍රජන් වායුවේ තිත් කතරේ. මේ එකම අණුව. මේ බලන්න නයිට්‍රජන් තියෙන්නේ 5 වෙනි කාණ්ඩේ. 5 වෙනි කාණ්ඩේ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. අපි එක නයිට්‍රජන් පරමාණුවක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 කතර ලෙස සඳහන් කරමු. ඒ කතර ලෙස සඳහන් කරනවා අපි නයිට්‍රජන් මෙහෙම සඳහන් කරගමු. අපි මේ ආකාරයට මෙයා කතර ලෙස ගන්නවා. මෙයා කතර ලෙස සඳහන් කරන මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 කතර ලෙස සඳහන් කරා මෙහෙම. මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 පස්වෙනි කාණ්ඩේ නයිට්. එයාගේ අපි තිත් විදියට සඳහන් කරගන්න. තිත් විදියට අපි එයාගේ 5 මෙයාට එක තිතක් දෙනවා, මෙයාට එක තිතක් දෙනවා, මෙයාට එක තිතක් දෙනවා. මේ තුන් දෙනාත් බන්ධන 3ක් හදාගන්න. මේවා සහසංයුජ බන්ධන. දැන් මේක අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. මේ කතර දෙක මට උඩින් ලිව්වත් ප්‍රශ්න නැහැ. මේ තිත් දෙක මේක උඩ ලිව්වත් ප්‍රශ්න නැහැ. මේ තිත් දෙක. මේවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්.
දැන් මේ බන්ධන තුන මම මෙහෙම ඉලි කැලි තුනගේ සරල රේඛා තුනකින් සඳහන්. මේ නයිට්‍රජන් අණුවේ තිත් කතිර විදුවේ. ඒ වගේම ඕගලන් කාබන් ඩයොක්සයිඩ් වායුවේ තිත් කතිර විදුවේ ලියන්න කියාවේ ඕගලන්. කාබන් පරමාණුවක් වට ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. කාබන් තියෙන්නේ මොන කාණ්ඩෙද කියලා බලන්න. කාබන් තියෙන්නේ 4 වෙනි කාණ්ඩේ. එහෙනම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 අපි සටහන් කරගන්නවා මෙන්න මේ ආකාරයට මේ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 4 කතිර ලෙස මෙහෙම කාබන් වලට කතිර ලෙස මෙහෙම සඳහන් කරගන්න. මේට ඔක්සිජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා මේ පැත්තෙන් ඔක්සිජන් පරමාණු වල ලියා ගන්න මේ පැත්තෙන් ඔක්සිජන් පරමාණු වල ලියා ගන්න. ඔක්සිජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ 6 තිත් වලින් පෙන්වන්න තිත් වලින් ඒ 6 පෙන්වන්න තිත් ලෙස මේ බලන්න තිත් ලෙස පෙන්වන්න මේ දෙන්නට දෙකක් එක දෙන්න මේ දෙන්නට ඒ 6 මේ දෙන්න අතර බන්ධනයක් හදාගන්න මේ දෙන්න අතර මේ ඔක්සිජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ 6න් මේ දෙන්නට ඉස්සෙල්ලාම තිත් දෙක දීලා දාන්න. එතකොට තමයි හරි පාසු. බලන්න ඉතිරි හතර තමන්ට කැමති තැන ලියා ගන්නවා. තමන්ට කැමති. ඒක 6යි තියෙන්නේ අවසාන කොට. දැන් මේ දෙන්න අතර බන්ධන දෙකක් හදාගන්න. මේවා සහසංයුජ බන්ධන. දැන් මේ තිත් කතිර විවය මට මෙහෙම ලියන්නත් පුළුවන්. මේ බන්ධන දෙක මට සරල රේඛා දෙකක් ලියන්න පුළුවන්. මේ බන්ධන දෙක සරල රේඛා දෙකක් මෙහෙම ලියන්න පුළුවන්. සරල රේඛා දෙක. ඒ බලන්න. දැන් ඔක්සිජන් පරමාණු දෙක මෙහෙම ලියලා මේ එකසර යුග්ම ටික එහෙම ලියනවා. මේ එකසර මේකත් මෙහෙම ලියන්නත් පුළුවන්. මේක මෙහෙම ලියලා මේ ආකාරයට ලියන්නත් පුළුවන්. එහෙනම් Tamanට දැන් පරමාණු සංයෝග සූත්‍ර ලියන ආකාරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන් Taman දැනගන්න ඕන මෙන්න මේ ප්‍රශ්න වලට මේ අභ්‍යාස පහක් දෙනවා. මේ පහට උත්තර දෙන්න. මෙන්න මේ අවස්ථාවක Tamanගේ පොතේ සටහන් කරගන්න. මං අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් නම් තමන් මගේ මේ පාඩමෙන් විශාල ඵල ප්‍රයෝජනයක් ලබාගෙන තියෙනවා. කාණ්ඩාංක 2 කාණ්ඩාංක 3 කාණ්ඩාංක 4 කාණ්ඩාංක 5 කාණ්ඩාංක 6 කාණ්ඩාංක 7 කාණ්ඩාංක 8 එක සැරයක් විභාගයට ආපු ආණ්ඩුවේ ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්නයක් ආවර්තාවක සම්බන්ධව ඒකේ මේ නිවැරදි සංකේත නෙවෙයි දීලා තියෙන්නේ. මේකේ නිවැරදි සංකේත නෙවෙයි දීලා තියෙන්නේ. ඒ මූලද්‍රව්‍ය වලට භාවිතා කරන සංකේත නෙවෙයි වෙනත් සංකේත දීලා තියෙන්නේ. Taman දැනගන්න ඕන ඒ කොටු වල තියෙන මූලද්‍රව්‍ය සහ පරමාණු අංක Taman හොඳට දැනගන්න ඕන. මේ එක්තරා විභාගයට ආපු ප්‍රශ්නයක්. අපි බලමු මේ ප්‍රශ්නේ අහන උත්තර ටික අහන්නේ කොහොමද කියලා ඔයගලන්ට දැනන්න. මේ ප්‍රශ්නේ කියනවා PQRSTX යන කල්පිත මූලද්‍රව්‍ය ආවර්තා වගුවේ පිහිට ඇති ආකාරය ඊට සටහනින් දැක්වේ. ඒවා ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. right. දැන් මේ ප්‍රශ්න අහගන්න ඔයාලා උත්තර දීමේ හැකියාව ඔයගලන්ට අවබෝධයෙන් දෙන්න ඕන. මේවා දෙන්න පුළුවන් නම් තමයි මේ පාඩමේ ඵල ප්‍රයෝජනෙ ලබා ගන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. මේ අදාළ මේ ආවර්තාවුවේ මේ තැන්වල තියෙන මූලද්‍රව්‍ය තමයි හොඳට කටපාඩම් කරලා තියෙනවා පරමාණු ප්‍රමාණය. දැන් ඒ වෙනුවට මේ නිකම් මූලද්‍රව්‍ය වල සංකේත වගේක් දීලා තියෙනවා. නිකම් ඉංග්‍රීසි අක්ෂර වගේක් දීලා තියෙනවා. දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් ඇති මූලද්‍රව්‍ය මින් කුමක්ද දාන්න. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් ඇති මූලද්‍රව්‍ය මොකක්ද කියලා. ළමයිනේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තින්නේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්න ඕන. එහෙනම් අපි 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොකක්ද කියලා මේක පට ගාලා තේරුම් ගන්න. මෙන්න 4 වෙනි කාණ්ඩේ මෙන්න 4 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය අහලා ඒ සංකේතයෙන්ම උත්තරේ දෙන්න. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ නම් R. ඒ සංකේතයෙන්ම උත්තරේ දෙන්න. වැරදිලා ආවත් මෙතන තියෙන්නේ අපි හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. මෙතන කාබන් කියලා ලියන්න එපා. ඒ සංකේතයෙන්ම දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ
ඔබ සඳහන් කළ මූලද්‍රව්‍ය T මූලද්‍රව්‍ය සමග සංයෝගයක් සාදායි නම් ඒ රසායනික සූත්‍රය කුමක්ද? ඔබ සඳහන් කළ මේ මූලද්‍රව්‍ය වලින් පළවෙනි සඳහන් කළ මූලද්‍රව්‍ය මෙන්න මේ T සමග ප්‍රතික්‍රියා කරලා සාධන සංයෝගයේ සූත්‍රය සහ රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. බලන්න මේ R මේ හතරවෙනි කාණ්ඩේ R හතරවෙනි කාණ්ඩේ නම් සංතාව හතරයි. මම කො පළවෙනි කාණ්ඩේ එකයි, දෙවෙනි කාණ්ඩේ දෙකයි, තුන්වෙනි කාණ්ඩේ තුනයි, හතරවෙනි කාණ්ඩේ නම් හතරයි. එහෙනම් R වල සංතාව හතරයි කියලා පැත්තක පොලේකින් ලියා ගන්න. මේ T අයි තියෙන්නේ 7 වෙනි කාණ්ඩෙට. මේ T අයි තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. 7 වෙනි කාණ්ඩේ T අයි තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ 8 කරගන්න 7 පිට කරනට වඩා ලේසි එකක් ලබා ගන්න ස්ථායි වෙන්නේ. එහෙනම් 7 වෙනි කාණ්ඩේ සංතාව 1යි. 7 වෙනි කාණ්ඩේ සියලුම 2යිනේ ඔයගලන්ට තියෙන්නේ. 7 වෙනි කාණ්ඩේ සංතාව 1යි. දැන් මේ දෙන්නයි කිව්ව ආකාරයට එක ළඟින් ලියා ගන්නවා. මේ දෙන්න කිව්ව ආකාරයට R රහ T නේ ප්‍රතික්‍රියා කළ සාධන සූත්‍රය නේ ලියන්නේ. මෙන්න බලන්න R රහ T ප්‍රතික්‍රියා කළ හදන්නේ RT. බලන්න R වල සංයුතාව දාන්න T යටි. T වල සංයුතාව දාන්න R යටි. දැන් R වල සංයුතාව 4යි 4 දාන්නේ T යටි. T වල සංයුතාව දාන්නේ 1යි. ඒක දාන්නේ R යටි. R වලට අපි 1 දාන්නේ නැහැ සාම. මෙන්න RT4 සූත්‍රය. එහෙනම් RT4 මේක තුලිත කරන්න කියලා කියනවා. මේ සමීකරණය තුලිත කරන්නත් කියනවා. එහෙනම් මේ පැත්තේ බලන්න T පරමාණු 4ක් තියෙනවා. R පරමාණු 1යි. එහෙනම් මේ පැත්ත T පරමාණු 4ක් කරන්න ඕන. එහෙනම් මේ පැත්ත T ඉස්සරහින් 4 දානවා. එතකොට 4යි T වෙනවා. මේ පැත්තෙත් T 4ක් තියෙනවා. R එකයි තියෙන්නේ මේ පැත්තේ. මෙන්න ඒක තුලිත කරා සමීකරණي. එහිදී සෑදෙන බන්ධනය මොකක්ද කියලා අහනවා ඊළඟ ප්‍රශ්නේ. එහිදී සෑදෙන බන්ධන වර්ගය මේ බලන්න. මේ 4 වෙනි කාණ්ඩයේ එක්කෙනෙකුයි 4 වෙනි කාණ්ඩයේ එක්කෙනෙක් කියන්නේ සංයුතාව 4යි. ඊළඟට 7 වෙනි කාණ්ඩයේ එක්කෙනෙකුගේ සංයුතාව 1යි. මේ 4 වෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය දෙකක් ප්‍රතික්‍රියා වෙලා සංයෝගයක් හදලා බන්ධනයක් හැදුවා නම් හදන්නෙම සහසංයුජ බන්ධන. මේ R රහ T ප්‍රතික්‍රියා කළ සාධන සංයෝගයේ ඒ බන්ධනය මොකක්ද කියලා අහනවා. ඔයාලා දැනගන්න 4යි 7යි එකතු වෙලා ඕනම මූලද්‍රව්‍ය 4යි 7යි එකතු වෙලා සාධන සංයෝගයේ බන්ධන වර්ගය වෙන්නේ සහ බන්ධන. හැබැයි 1යි 7යි එකතු වෙලා එකේ මූලද්‍රව්‍යකුයි 7ේ මූලද්‍රව්‍යකුයි එකතු වෙලා හදන බන්ධන ඒ ප්‍රබල ධන සහ ප්‍රබල ඍණායන ඒ වායනික බන්ධනයි. 2යි 7යි එකතු වෙලා හැදුවත් ඒ වායනික බන්ධන. 3යි 7යි එකතු වෙලා හැදුවත් ඒවා දුර්වල වායනික බන්ධන. 4 කියන්නේ දුර්වලම අලෝය. ඊළඟ ප්‍රශ්නේ අහනවා අවම ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වන්නේ යයි සිටියකි මූලද්‍රව්‍ය. අනේ ක්‍රියාකාරීත්වයෙන් අඩුම මූලද්‍රව්‍ය සඳහන් කරන්නලු මේ තියෙන මූලද්‍රව්‍ය. ක්‍රියාකාරීත්වයෙන් අඩුයි කියන්නේ කිසිම ප්‍රතික්‍රියාවක් නොදක්වන මූලද්‍රව්‍ය අහන්නේ. එහෙම මූලද්‍රව්‍ය තියෙන ළමයිනේ 8 වෙනි කාණ්ඩේනේ. ඒවා නිෂ්ක්‍රීය වායුනේ. ඒවා ස්ථායි වායුනේ. ඒවා ඒක පරමාණුක වායු. එහෙනම් කිසිම මූලද්‍රව්‍ය සම ප්‍රතික්‍රියා නොවන මූලද්‍රව්‍ය සඳහන් කරන්නලු අවම ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන්නේ එහෙනම් 8 වෙනි කාණ්ඩේ. එහෙනම් උත්තරේ x වෙන්න ඕන. උත්තරේ x. ඊළඟට තියෙනවා අඩුම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇත්තේ කවර මූලද්‍රව්‍යද? අනේ ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය කියන්නලු මේ උත්තරය. එහෙනම් ඔයාලා දන්නවා අඩුම අයනීකරණ ශක්තිය තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. වැඩිම අයනීකරණ ශක්තිය තියෙන්නේ 8 වෙනි කාණ්ඩේ. වැරදිලාවත් අයනීකරණ ශක්තිය පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය දෙකක් දීලා තිබුණොත් පල්ලෙහාට යනකොට තවත් අයනීකරණ ශක්තිය අඩු වෙනවා. එහෙනම් අඩුම අයනීකරණ ශක්තිය තියෙන මූලද්‍රව්‍ය මේ දෙන්නගෙන් කවුද තෝරගන්නේ? පල්ලෙහා එක්කෙනා. ඇයි පල්ලෙහා එක්කෙනා තෝරගත්තේ? එයාගේ මෙයාට වඩා කවචයක් වැඩි. ඒක නිසා නෂ්ටියෙන් අවසාන කවචය ටිකක් ඈතයි. ඒක නිසා එයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම පහසුයි. ඒක නිසා අයනීකරණ ශක්තිය මේ දෙන්නගෙම තමයි කාණ්ඩෙම අඩු. මේ දෙන්නගෙන් අඩුම S. එහෙනම් S වලින්ම උත්තරය දෙන්න ඕන. ඊළඟට කියනවා
Q මූලද්‍රව්‍යයේ පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. මෙන්න මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පරමාණුක විව්‍ය ලියන්නලු. මේ බලන්න. Q පරමාණුවේ පරමාණුක විව්‍ය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. බලන්න Q පරමාණුව අයිති වෙන්නේ මොකටද කියලා. දෙවෙනි කාණ්ඩේ. බලන්න පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය දීලා නැහැ. දෙවන ආවර්තයට තමයි Q අයිති වෙන්නේ. දෙවන ආවර්තයේ දෙවන කාණ්ඩේ. ඕගලන් දන්නවා මෙතන හයිඩ්‍රජන් තියෙන්නේ, මෙතන හීලියම් තියෙන්නේ. මෙතන තියෙන්නේ ලිතියම්, මෙතන තියෙන්නේ බෙරිලියම්. එහෙනම් මේ බෙරිලියම් වල පරමාණුක විව්‍ය සහ බෙරිලියම් වල පරමාණුක විව්‍ය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි මේ අහන්නේ. හැබැයි Q වලින් අහලා තියෙන්නේ. එහෙනම් මේ පරමාණුක Q වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ දෙවන කාණ්ඩයේ දෙවන ආවර්තයේ. එහෙනම් මේ පරමාණුක අංකය 4යි. හරි 1 2 3 4යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් Q වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. Q වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 4යි. Q වල ප්‍රෝටෝන තියෙන්නේ 4යි. Q වල නියුට්‍රෝන තියෙන්නේ 4යි. මේකේ එතකොට ඉලෙක්ට්‍රෝන සමානයි නිතරම Q වල පරමාණු අංකයත් 4යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පැවතිච්ච ආකාරය, පිරිච්ච ආකාරය, තියෙන ආකාරය. එහෙනම් ඉලෙක්ට්‍රෝන 4 ලියන්නේ අපි 2යි 2යි. මේක K ශක්ති මට්ටම, මේක L ශක්ති මට්ටම. අපිට කවච දෙකයි තියෙන්නේ. Q පරමාණුවේ තියෙන දෙවන ආවර්තය නිසා කවච දෙකයි තියෙන්නේ. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි 2,2 කියලා ලියුවා. දැන් අපි පරමාණුක විව්‍ය අඳින්නේ කොහොමද? ඒක තිබුණේ 4යිනේ තිබුණේ. පරමාණු අංක 4යිනේ. එහෙනම් නෂ්ටි අඳින්නේ. ප්‍රෝටෝන 4යි. නියුට්‍රෝන තිබුණේ 4යි. ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මුල් කවචේ දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟට එක දාන්න අනිත් කවචය ඇඳලා. ඒකේ දාන්න. ඔන්න පරමාණුක විව්‍ය යන්න. මෙයා දෙවන ආවර්තය කියලා කිව්වේ කවච දෙකක් තියෙනවා. මෙයා දෙවන කාණ්ඩයේ කිව්වේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන නිසා. මේක එක අවුරුද්දක අහපු ප්‍රශ්නයක්. ඊළඟට අහනවා PQRS අතුරින් අඩුම පරමාණුකාරය ඇතැයි සැලකියක් කවරමුණ? PQS වලින් අඩුම පරමාණුකාරය මේ තුන්දෙනාගෙන් අඩුම පරමාණුකාරය තියෙන්නේ කවර මූලද්‍රව්‍යද කියලා සඳහන් කරන්න. මං කිව්වා ආවර්තිතාව වගේ වැඩිම පරමාණුකාරය තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. වමේ ඉඳලා දකුණට යන විට මෙහෙට යන විට පරමාණුකාරය අඩු වෙනවා. ඒ පරමාණුකාරය අඩු වෙන්නත් හේතුව දැනගන්න ඕන. වමේ සිට දකුණට යන විට කවච ගානේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙයාගේ කවච දෙකයි, මෙයාගේ දෙකයි, මෙයාගේ දෙකයි, මෙතෙන් දෙනකම්ම දෙකයි. 8 වෙනි කාණ්ඩේ පැත්තක දාන්න. 7 වෙනි කාණ්ඩේට එනකම්ම දෙකයි. කවච ගානේ වෙනසක් වෙන්නේ නැහැ. ශක්ති මට්ටම් වල දෙවන ආවර්තයේ වමේ සිට දකුණට යනවා. ආවර්ත සංඛ්‍යාව කවච සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. නමුත් අවසාන ශක්ති මට්ටමේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන මෙයාගේ 1යි, මෙයාගේ 2යි, 3යි, 4යි, 5යි. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන වමේ සිට දකුණට යන විට වැඩි වෙනවා. වමේ සිට දකුණට යන විට අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන්න අවසාන කවචයේ එයා නෂ්ටියට දක්වන ආකර්ෂණයත් වැඩි වෙනවා. එතකොට අවසාන කවචයේ නෂ්ටියට ලං වෙනවා. එතකොට 7 වෙනි කාණ්ඩයට යනකොට වමේ ඉඳලා දකුණට යනකොට පරමාණුකාරය අඩු වෙනවයි කියන්නේ. එහෙනම් මෙයාට වඩා මෙයාගේ පරමාණුකාරය අඩු බව දන්නවා. නව මෙයාට වඩා මෙයාගේ පරමාණුකාරය වැඩි. හේතුව කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යන විට කවචය බැගින් වැඩි වෙනවා. මෙයාගේ එක කවචයයි. මෙයාගේ කවච දෙකයි, මෙයාගේ කවච 3යි. තුන්වෙනි කවච 3ක් කියන්නේ නෂ්ටියද ටිකක් ඈත. අවසාන කවච. කවච දෙකක් කියන්නේ ඊට වඩා අඩුයි. එහෙනම් මෙයාට වඩා මෙයාගේ පරමාණුකාරය වැඩි. හැබැයි මෙයාට වඩා මෙයාගේ පරමාණුකාරය අඩුයි. නමුත් මෙයා දෙවන ආවර්තයේ. නමුත් මෙයා ඉන්නේ තුන්වෙනි ආවර්තයේ. මෙයාගේ කවච 3ක් තියෙනවා. එහෙනම් මේ තුන්දෙනාගෙන් කාගේ දහනවා පරමාණුකාරය
අඩු මේ තුන් දෙනාගෙන් පරමාණුකාරය අඩු කාගේ දානවා. එහෙනම් Tamanට වැටහෙන්න ඕනන් දැන්. වැඩිම තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. ඊළඟට අඩුයි පරමාණුකාරය මෙහෙට යනට අඩු වෙනවා. හැබැයි පරමාණුකාරය වැඩිම පළවෙනි කාණ්ඩේ වුණාට පල්ලෙහාට තවත් වැඩි වෙනවා. එහෙනම් මෙයාට වඩා වැඩි මෙයාගේ. හැබැයි මේ දෙන්නගෙන් මෙයාගේ අඩුයි. හේතුව මෙයාගෙත් තියෙන්නේ කවච දෙකයි. මෙයාගෙත් තියෙන්නේ කවච දෙකයි. නමුත් මෙයාගේ කවච තුනක් තියෙනවා. නමුත් මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙන්න අවසාන කවච නෂ්ටියට දක්වන ආකර්ෂණය වැඩි. එහෙනම් අඩුම පරමාණුකාරයක් තියෙන්නේ මේ තුන් දෙනාගෙන් මෙයාගේ. අඩුම. එතකොට මේක විභාගයට ආව ප්‍රශ්න පත්‍රය. ඊළඟ S මූලද්‍රව්‍ය ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව තුලිත සමීකරණය ලියන්න. S මූලද්‍රව්‍ය මේ කියන්නේ S මූලද්‍රව්‍ය. මේ S කියන මූලද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රියාව තුලිත සමීකරණය ලියන්න. S කියන්නේ මේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, ඊළඟට fluorine, ඊළඟට neon, ඊළඟට sodium. මේ S කියන්නේ S සමානයි sodium කියලා තමයි දැනගන්න ඕන. මේ sodium ජලය සමග ප්‍රතික්‍රියා කළා හදන සූත්‍රය තමයි මේ අහන්නේ. අපි S වෙනුවට පැත්තකින් sodium ලියමු. ඒ ජලය සමග ප්‍රතික්‍රියා කළා හදන්නේ. මේ බලන්න සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියා කරලා හදන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක කෝස්ටික් සෝඩා. මේක ප්‍රබල බෂ්මයක්. ඒ වගේම හයිඩ්‍රජන් වායුව පිට කරනවා. දැන් මේක තුලිත කරන්නේ කොහොමද අහනවා. දැන් මේ පැත්තේ බලන්න හයිඩ්‍රජන් දෙකයි මේ පැත්තේ හයිඩ්‍රජන් එකයි තියෙන්නේ. මේ පැත්තේ සෝඩියම් එකයි තියෙන්නේ. අපි මේක දැන් තුලිත කරන්න ඕන. අපි මෙහෙම කරමු. මේ පැත්ත අපි දෙකෙන් වැඩි කරා. දෙකෙන් වැඩි කරාම සෝඩියම් දෙකක් එනවා එතකොට. හයිඩ්‍රජන් එක දෙකෙන් වැඩි වුණාම දෙකයි මෙතන දෙකක් තියෙනවා හයිඩ්‍රජන් දැන් මේ පැත්තේ හතරක් වෙනවා මෙතනින් දෙක දැම්මු. එහෙනම් මේ පැත්ත හයිඩ්‍රජන් හතර කරන්න අපි මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට හයිඩ්‍රජන් හතර වුණා. ඔක්සිජන් උත් දෙකයි තියෙන්නේ මෙතන එක දෙකෙන් වැඩි කරා දෙකයි. එතකොට ඔක්සිජන් උත් තුලිතයි දැන් හයිඩ්‍රජන් තුලිතයි. දැන් සෝඩියම් තුලිත කරන්න තියෙන්නේ. එහෙනම් සෝඩියම් දෙකක් තියෙනවා. මේ පැත්තේ දෙක කරන්න මේක දෙකෙන් වැඩි කරන්න. ඒ සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියා කරන හදන තුලි සමග. දැන් මේක S ජලය සමග ප්‍රතික්‍රියා කරලා හදන සූත්‍රය යහන්නේ තුලිතයි. එහෙනම් අපි දැනගන්න ඕන SOH. සෝඩියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. සංයුක්තාව එකයි. මේ OH කියන්නේ ඒ OH කාණ්ඩයේ සංයුක්තාවත් එකයි. දැන් මේ දෙන්න එක ළඟින් ලිව්වම මෙයාගේ සංයුක්තාව දානවා මෙයාගේ යටින්. OH වල සංයුක්තාව එකයි මෙයාගේ යටින් දානවා. එකට එක આવොත් දාන්නේ නැහැ. මේ කෝස්ටික් සෝඩා. නමුත් මෙතන හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ. දැන් ඊතලයක් උඩට ගැහුවොත් වායුව. දැන් අපි තුලිත කරගත්ත සමීකරණ මෙතනින් දෙක දැම්මා. දෙක දැම්මම 2s ආවා මේ පැත්තට. එහෙනම් මේකත් 2s කරන්න මෙහෙම දාන්න. මේ පැත්තේ හයිඩ්‍රජන් 4 වුණා. 2h වලින් 2h මෙතන 2යි 6. එහෙනම් මේක දෙකෙන් වැඩි කරමු. හැබැයි සෝඩියම් වලින් උත්තරේ ලියන්න බෑ. s වලින් උත්තරේ ලියනවා. අපි පැත්තක කොලයක මෙහෙම දාලා ලියාගෙන මෙහෙම ලියනවා. මේක 1990 ගණන් වල ආපු ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක්. ඉතාල වැදගත් ප්‍රශ්නයක්. right. මේක තමන් ගෙදරදි කරන්න මෙන්න ප්‍රශ්නේ මේවට ලියන්න උත්තර ලියන්න පුළුවන් නම් අද කරපු ප්‍රශ්න මම මේ කරපු පාඩමේ ප්‍රතිඵලය ඔයගොල්ලන් අරගෙන තියෙනවා. මෙන්න මේ ආවර්තාවග්ව මෙහෙම සටහන් කරගෙන මේවා නිවැරදි සංකේත නෙවෙයි මේ. දැන් මේකදී මේකත් විභාගයට ආව ප්‍රශ්න පත්‍රයක්. මේ බලන්න. දැන් ඔබ මේක උත්තර ලියන්න ඕන. මේ වගේ ප්‍රශ්න 10ක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමන් ගෙදරදී තමයි ඒවා කරන්න වෙන්නේ. ඒවට තනියම කිරීමේ හැකියාව තියෙනවා නම් මේ ප්‍රශ්නේ වලින් මේ පාඩමින් එන ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම තමන්ට උත්තර ලිවීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ලකුණු 8ද 10ද මේ ප්‍රශ්නේ ගැනීමට තියෙනවා.
බලන්න මේ ආවර්තාවක් වේ නියමිත මූලද්‍රව්‍ය නෙවෙයි සඳහන් කරලා තින්නේ. ඒ වුණොට ඉංග්‍රීසි අක්ෂර වර්ගයක් දාලා තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා පළවන කාණ්ඩයේ නොවන ඒක සංයුජ මූලද්‍රව්‍යයන් නම් කරන්න. පළවෙනි කාණ්ඩයේ නොවන. නමුත් සංයුතා එකක් වන මූලද්‍රව්‍යයන් නම් කරන්න. සංයුතාව එකක් වන මූලද්‍රව්‍ය කාණ්ඩ දෙකයි තියෙන්නේ. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සියල්ලගේම සංයුතාව එකයි. හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලගේම සංයුතාව එකයි. දැන් ප්‍රශ්නේ ආන්නේ සංයුතාව එකක් වන පළවෙනි කාණ්ඩයේ නොවන මූලද්‍රව්‍යයන් නම් කරන්න. එහෙනම් උත්තරේ මොකක්ද? එහෙනම් හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එන මේකේ තියෙන්නේ J. එහෙනම් උත්තරේ ඒකෙන්ම උත්තරේ දෙන්න J කියලා ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ. මේ නිෂ්ක්‍රීය වායුවක් දක්වා ඇත්තේ කුමන සංකේතයෙන්ද? නිෂ්ක්‍රීය වායු කියනකොට මතක් වෙන්න ඕන අටවෙනි කාණ්ඩේ. එහෙනම් නිෂ්ක්‍රීය වායු සඳහන් කරලා තියෙන්නේ නිෂ්ක්‍රීය වායු ඊළඟට වායනීකරණ ශක්තිය වැඩිම කාණ්ඩේ ඊළඟට ස්ථායිම මූලද්‍රව්‍ය ඕවා මතක් කරගන්න අටවෙනි කාණ්ඩේ. එහෙනම් D උත්තරේ D වලින්ම උත්තරේ දෙන්න. තුන්වෙනි ප්‍රශ්නේ. D වල අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් නැතත් එය 8 වන කාණ්ඩයට දමා ඇත. හේතු ලියන්න. මේ මූලද්‍රව්‍ය 8 වෙනි කාණ්ඩයට උඩ දාලා තියෙනවා. නමුත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් නැහැලු. ඇයි අහනවා 8 වෙනි කාණ්ඩයට දාලා තියෙන්නේ? කියන්න D කියන මූලද්‍රව්‍යයේ තියෙන එක කවචයයි කියන්නේ පළවන ආවර්තය විතරයි තියෙන්නේ. පළවන ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය D කියන්නේ. එහෙනම් එක කවචයයි තියෙන්නේ නෂ්ටි අරමුණු. ඒ කවචයේ ඒ කවචයේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න දෙකයි. ඒක තියෙනවා. එහෙනම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලින් පිරලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලින් පිරිච්ච මූලද්‍රව්‍ය ස්ථායි මූලද්‍රව්‍ය. ඒව දාන්නේ 8 වෙනි කාණ්ඩේ. මෙයා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලින් පිරීලා දෙකයි තියෙන්නේ. නමුත් එයා දෙවෙනි කාණ්ඩෙට දැම්මේ නැහැ. 8 වෙනි කාණ්ඩෙට දැම්මේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අත්පත් කරගෙන තියෙන නිසා. තුන්වෙනි එක. මේ E මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය ලියන්න. මේ E මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය ලියන්න. ඔයාලා නිතරම ප්‍රාණිකාංක පිළිවෙලටයි මේ මූලද්‍රව්‍ය සඳහන් කරලා තියෙන්නේ 20. එහෙනම් මෙයා 1 මෙයා 2 මෙයා 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. එහෙනම් E මූලද්‍රව්‍යයේ පරමාණුකාංකය 15. ඔයාලා කොටු ටික පිළිවෙලටම ගණන් කරගෙන එන්න. ඊ අර සංකේතන දාපුවත් පිළිවෙලට ගණන් කරගෙන එන්න. මෙයා මෙතනට ගණන් කරාම 15යි E වල පරමාණුකාංකය 15යි කියලා ලියන්න ඉස්සරහින්. ඊළඟට ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න. 15 මේ E වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. 15 ලියන්නේ මුල් කවචයේ 2යි ඊළඟ කවචයේ 8යි. 15 වෙනි ලියන්නේ මුල් කවචයේ 2යි දාන්න පුළුවන්. ඊළඟ කවචයේ උපරිම 8යි 10යි. තව 5යි දාන්න ඕන 5 දැම්ම. එහෙනම් මෙයා පස්වන කාණ්ඩේ කවච 3යි තියෙන තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය. ඒම අහලා නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න විතරයි කියලා දෙන්නේ. මේ H C සංයෝජන වී සෑදෙන සංයෝගයක් සාදයි නම් ඒ සූත්‍රයෙන් මේ H C ප්‍රතික්‍රියා කරලා හදන සංයෝගයේ සූත්‍රය ලියන්නලු තුලිත සමීකරණය ලියන්න. මේ බලන්න H එන්නේ මොන කාණ්ඩෙද කියලා බලන්න දෙවෙනි කාණ්ඩ. දෙවෙනි කාණ්ඩේ නම් සංයුතාව දෙකයි. C තියෙන්නේ මොන කාණ්ඩෙද කියලා බලන්න. 1 2 3 4 5 6 වෙනි කාණ්ඩේ. අනේ C 6 වෙනි කාණ්ඩේ සංයුතාව දෙකයි. දැන් HC පිළිවෙලට මෙහෙම ලියා ගන්න. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා හදන සංයෝගයේ සූත්‍රය සහ තුලිත සමීකරණය ලියන්න කියලා. ඒ HC තමයි ඇති වෙන්නේ. දැන් සංයුතා මාරු කරන්න. H වල 2 දාන්න C යටින්. C වල 2 දාන්න H යටින්. දැන් 2ට 2 කැපෙනවා. 2ට 2 කැපෙන නිසා අපි ඒක අයින් කරනවා HC විතරක් ලියනවා. එතකොට මෙතන මේ C කියලා අපි මෙතනින් සඳහන් කරන්නේ 1 2 3 හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ගැනයි මේ සඳහන් කරන්නේ. එතකොට HC එතකොට මෙහි තුලිත කරන්නලු. තුලිත කරන්න දෙයක් නැහැ. හයිඩ්‍රජන් එකයි තියෙන්නේ මේ පැත්තෙත් එකයි තියෙන්නේ. මේ පැත්තේ C එකයි තියෙන්නේ මේ පැත්තේ C එකයි. එහෙනම් සමීකරණය තුලිතයි. ඊළඟ ප්‍රශ්නේ. මේ තියෙන බන්ධන වර්ගය ලියන්නලු. බලන්න දෙවන කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ පරමාණු දෙකක් එකිනෙකට ප්‍රතික්‍රියා වෙලා නැත්නම් ඉලෙක්ට්‍රෝන හුමාරු කරගෙන ඉලෙක්ට්‍රෝන ස්ථායී වීම සඳහා ඉලෙක්ට්‍රෝන පිට කරගෙන හෝ ලබාගෙන යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිට කරලා එයා දායක වෙනවා. අර ඒක ලබාගෙන
එතකොට ධන මෙයා ඉලෙක්ට්‍රෝන පිට කර දෙවන්නේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන කට්ටිය. පළවෙන්නෙත් ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන කට්ටිය. එතන මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධන දෙකේ අයනයක් හදනවා. මෙයා ඒ දෙක ලබාගෙන ඍණ දෙකේ අයනයක් හදනවා. මේ ධන සහ ඍණ අයන අතර ප්‍රබල ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණයක් ඇති වෙලා ධන සහ ඍණ විජාතීය ආරෝපණ අතර ආකර්ෂණයක් තියෙන්නේ. සාමාන්‍ය විජාතීය ආරෝප අතර ප්‍රබල ආකර්ෂණයක් තියෙන්නේ. ඒක නිසා ධන සහ ඍණ ප්‍රබල ආකර්ෂණයක් නිසා ඒ දෙන්න ආපහු වෙන් කරන්න බෑ. වෙන් කරන්න බාහිරින් ලොකු ශක්තියක් ගන්නවන මේවා ආයනික බන්ධන. ධන හා ඍණ අතර තියෙන්නේ ආයනික බන්ධන. ඍණ අතර තියෙන බන්ධන ධන අතර තියෙන බන්ධන සහ සංයුජ බන්ධන. ඒවා නෙමෙයි මෙතන අහලා තියෙන්නේ මොකක්ද ධන බන්ධන ආයනික බන්ධන. මෙහි සඳහන් වායුමය මූලද්‍රව්‍ය දෙක සඳහන්. අනේ ආවර්තාවගේ වායු ලෙස පවතින්නේ වායු මූලද්‍රව්‍ය දෙකක්. වායු ලෙස මේ හයිඩ්‍රජන් වායු ලෙස පවතිනවා. ඒතර දීලා නැහැ. මෙන්න මෙයා හීලියම් වායුව. නමුත් ඊළාට වායු තියෙනවා මේ ඔක්සිජන්. ඊළාට මෙයා ෆ්ලෝරින්. මේ වායු වශයෙන් තියෙන්නේ අලෝහ. මෙයා ඉන්නවා වායු වශයෙන්. මෙයාලා නම් වායු නේ මෙයාලා ලෝහ. එහෙනම් වායු වශයෙන් පවතින්නේ මේ දීපු මූලද්‍රව්‍ය වලින් උත්තර දෙන්න. මේ දීපු මූලද්‍රව්‍ය වලින් උත්තර දෙන්න වායු වශයෙන් පවතින්නේ මෙන්න මෙයා ඔක්සිජන්, මෙයා ෆ්ලෝරින්, මෙයා හීලියම්. මේ තුන් දෙනාගෙන් දෙන්නේ ලියන්න කියලා. එහෙනම් CJ ලිව්වත් උත්තරේ හරි. එහෙම නැත්නම් DJ ලිව්වත් උත්තරේ හරි. එහෙම නැත්නම් CD ලිව්වත් උත්තරේ හරි. කොහොම ආකාරයට ලියුව. නමුත් මෙතන විභාගයේදී හැවුවනම් ඒක පරමාණුක වායුවක් නම් කරන්න කියලා. මෙන්න මේකෙදී මේවා වායු තමයි. නමුත් මේවා අණු වශයෙන් නෙමෙයි. ඒක පරමාණුක වායුවක් හැවුවනම් D උත්තරේ. හැබැයි D පරමාණුක වායුවක් හැවුවනම් උත්තරේ C වෙන්නේ. D පරමාණු ඔක්සිජන් O2, හයිඩ්‍රජන් H2, ක්ලෝරින් Cl2 ඒවා දී පරමාණුක වායු. දැන් මෙතන සංකේත වලින් උත්තරේ දෙන්න ඕන. දී පරමාණුක වායුවක් හැවුවනම් උත්තරේ මෙතන C. ප්‍රබල ලෝහය හැවුවනම් G උත්තරේ දෙන්න ඕන. වැඩි මායනීකරණ ශක්තිය හැවුවනම් D දෙන්න ඕන. අඩු මායනීකරණ ශක්තිය හැවුවනම් G දෙන්න ඕන. උත්තරේ G දෙන්න ඕන. ප්‍රබල ക്ഷාර ලෝහය හැවුවනම් G දෙන්න ඕන. ප්‍රබල විද්‍යුත් ධන එකේ අයනය හදන්නෙත් උත්තරේ G දෙන්න ඕන. පරමාණුකාරයේ වැඩිම මූලද්‍රව්‍ය හැවුවනම් ඒත් දෙන්න ඕන D. පරමාණුකාරයේ අඩුම මූලද්‍රව්‍ය හැවුවනම් දෙන්න ඕන J. විද්‍යුත් ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍ය වුණා දෙන්න ඕන J. ආයනික බන්ධන සාධන මූලද්‍රව්‍ය හදන්නේ පළවෙනි කාණ්ඩයේ හෝ හත්වෙනි කාණ්ඩයේ. එහෙම නම් දෙවෙනි කාණ්ඩයේ හෝ හත්වෙනි කාණ්ඩයේ. එහෙම නම් තුන්වෙනි කාණ්ඩයේ හෝ හත්වෙනි කාණ්ඩයේ. ඕවා එනවා. උභයගුණික ලෝහයන් නම් කරන්න ගියොනම් තුන්වෙනි කාණ්ඩයේ B ලියන්න ඕන. ඒ වගේම ලෝහාලෝහයක් නම් කරන්න ගියොත් B ලියන්න ඕන. තාපාංකය හා ද්‍රවාංකය වැඩි කියලා හැවු වැඩිම එක්කෙනා කියන්න නම් හතරවෙනි කාණ්ඩය වෙන්න නම් මෙතන මේ F වලින් උත්තරේ දෙන්න මෙතන තිබුණා මෙයා. දුර්වලම අලෝහය කිව්වත් එයාමයි. අලෝහ හතරක් නම් කරන්න ගියොනම් 4 5 6 4 ලියන්න. ලෝහ දෙකක් නම් කරනවා නම් පළවෙනි කාණ්ඩය හෝ දෙවෙනි කාණ්ඩය මුලද්‍රව්‍ය ලියන්න. එහෙනම් අද මම මේ පදාර්ථයේ සංයුතිය කියන පාඩමේ රසායනික සංයුතිය ඊළඟට ඕගලන්ට මට කියන්න ඕන මූලද්‍රව්‍යයක් සංයෝගයක් කොහොමද ඒ මූලද්‍රව්‍ය හෝ සංයෝගය අතර වෙනස්කම් දෙකක් ලියන්න වෙනස්කම් මූලද්‍රව්‍ය සහ සංයෝග අතර. ඒ වගේම මට තව ඕගලන්ට සුළු ටිකක් එක කියන්න අමතක වුණා. අර රසායනික ප්‍රතික්‍රියා ලෝහ ජලය සමග ප්‍රතික්‍රියා, සිසිල් ජලය සමග, උණු ජලය සමග, අම්ල සමග ප්‍රතික්‍රියා ඒ ලෝහ තියෙනවා, අලෝහ තියෙනවා. ඒව සමග ප්‍රතික්‍රියා. නමුත් ඒවා ඕගලන්ට දැන් ඒවා බොහොමයක් දුරට ඒවා සරල ඒවා ප්‍රශ්න වල ටිකක් අහනවා අඩුයි. කොහොම වුණත් මම මේ පාඩම දෙවෙනි කොටසෙන් මේ පදාර්ථයේ යොමු වෙන රසායනික සංයුතිය, භෞතික සංයුතිය මම මේ පාඩමේ මිශ්‍රණ කියන එක විතරයි පොඩ්ඩක් අතෑරෙන්නේ. නමුත් මම මේ පාඩමේ 90%ක්ම ලකුණු ගන්න මේ මං කියලා දුන්නු කරුණු ඒ ට්‍රික්ස් ටික තමන් හොඳට මතක තියාගන්න, ගබඩා කරගන්න මොලේ අභ්‍යාස කරන්න. මම අභ්‍යාස 3-4ක් විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තමන්ට වැඩිදුර විස්තර දැනගැනීමට මගේ මොබයිල් අංකයක් තියෙනවා 07795 මගේ WhatsApp අංකයක් තියෙනවා 077 225 1358.
ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp කරලා හරි මගෙන් අහගන්න පුළුවන්. නැත්නම් කෝල් එකක් දීලා හරි මගෙන් අහගන්න පුළුවන්. ඉතින් තමන් සියලුම දන්න අයට විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල ඉන්න අයට මේ පාඩම් මාලාව මම ඉදිරියටත් සතියකට සැරයක් හෝ දෙවරක් හරි මම චලිතය ඊළඟට ජීව විද්‍යාව හෘද වස්තුව වකුගඩුව ශ්වසන පද්ධතිය රස කන නාසය සමදිව වාදී දේවල් ඊළඟට ගොඩාක් මම හොඳ වැදගත්ම පාඩම් ටිකක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා පුළුවන් තරම් මේ channel එක ඉදිරියට ගෙනිච්චොත් සබ්ස්ක්‍රයිබ් කරවන්න ඕනම කෙනෙකුට කියලා ගොඩක් වැඩි කරගන්න බලන්න. ඒ වගේම කමෙන්ට්ස් දාන්න ගොඩක් ඕගොල්ලෝ මේ දාලා මාව මගේ මේ channel එක ඉදිරියට ගන්න. මම ඕගලන්ට පූර්ණ සහයෝගයක් මේ දෙසැම්බර් වෙනකොට දෙන්නම්. ඕගලන් මට සහයෝගයක් වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට්ස් දාලා මේ channel එක ඉදිරියට ගෙනලා ලොකු නැති අයට මේ පහසුකම් නැති අයට මම මේ සරල විදියට උගන්වනවා. ඒක නිසා ඔයගොල්ලන්ට බොහොම අවබෝධ ශක්තිය වැඩි මේම කියලා දෙීමේ මේ පාඩමේ ලකුණු ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉදිරියේදී රුධිර සම්බන්ධ රුධිර සංසරණ පද්ධතිය ඒව සම්බන්ධව හොඳ සරල ප්‍රශ්න මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම අද මෙතනින් මේ පළවෙනි පාඩම අවසන් කරනවා. ඊළඟ මගේ තුන්වෙනි වීඩියෝ එකේ ඔයගලන්ට තව අලුත් පාඩමක් චලිතය සම්බන්ධව ඒ පාඩම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් මම විද්‍යාචාර්ය ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විවාහ රෙජිස්ට්‍රාර් ප්‍රවින්ද සිල්වා ඔබ සැමට දෙවියන්ගේ පීඨයි තෙරුවන් සරණයි. Thank you.